අයිබෝවන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අදත් ආරම්භ කරන්න සූදානම් වෙනවා යාත්‍රා වැඩසටහන සෑම සඳාවකම අපි ඔබ මේ සුපුරුදු වෙලාවට මුණ ගැහෙනවා අදත් මේ රාත්‍රී කාලයේදී ඔබත් එක්ක අපි සාකච්ඡා කරන්න සූදානම් වෙනවා ඊටමත් විශේෂ මාතෘකාවක් සම්බන්ධව ඒක නිසා මේ රාත්‍රියේ වැඩසටහන අවසන් වෙනතුරු නිදන් නැතුව අපිත් එක්ක රැඳෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා අද දවසේ අපි මාතෘකාව බවට පත් වෙන්නේ නින්ද හා බැඳුණු කාරණා බොහොමයක් දහමාශ්‍රයෙන් ඒ වගේම සමාජීය වටපිටාව තුල කතා කළ යුතු කාරණාත් එක්ක මනෝවිද්‍යාත්මක පැත්තෙන් මේ හැම පැත්තක් පිළිබඳවම යම් තරමකින් ස්පර්ශ කරමින් අද දවසේ අපි කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබට එසේ ගෞරවයෙන් ආරාධනා කරනකොට අපිත් අපේ මැදිරියට අද දවසේ ආරාධනා කළා වෙනදා වගේම මේ සුවිශේෂී වූ කතා බහට ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකන්ද ඥානන්ද අපි හඳුන්වන්නේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේ පිළිගන්නවා වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි අද දවසේ ආරාධනා කළා දොම්පේ ගණේගොඩ ශ්‍රී සාරානන්ද මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජ්‍ය දික්කපිටියේ සේනානන්ද අපේ හඳුනන වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ හඳුනන්නේ වැඩසටහන උන්වහන්සේ නම් මුල්ම වතාවට තමයි අපි අද මුණ ගැහෙන්නේ. ඒ සමගම අපේ නින්ද පිළිබඳව මනෝවිද්‍යාත්මක පැත්තෙන් සමාජීය පැත්තෙන් කතා කළ යුතු කාරණා කිහිපයක් ඉස්මතු කරගන්නට ආරාධනා කළා වේයන්ගොඩ සිත්විල මනෝපදේශන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහත්මයාට බොහොම ගෞරවයෙන් අයිබෝන් එතුමා නම් ඉතින් අපිට හුරු පුරුදු කෙනෙක් අපේ වැඩසටහන තුල අපේ හඳුන්නේ නිදි නැතුව අපිව නරඹන්න කියන ආරාධනාවත් එක්ක අපි අද දවසේ නින්ද පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා යාත්‍රා තුළින් මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා නින්ද කියන්නේ අපි කතා කළ යුතු මාතෘකාවක්ද අපේ හඳුන්නේ හැමදෙනාටම තෙරුවන් සරණයි අද මේ අවස්ථාවට සහභාගී වෙන අපේ සේනානන්ද පඬිත් හාමුදුරන් වහන්සේ අපේ හිතවත් සුරංග මහත්මයා ඇතුළු ප්‍රේක්ෂක ඔබ හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා නැවතත් දැන් රාත්‍රී 10 පහුවෙලා තියෙන නිසා සමහර වෙලාවට රූපවාහිනී තිරයේ අභියසේ ඉන්න ඇතමුන් නිදිබර ගතියෙන් ඉන්නවා වෙන්න පුළුවන්. තව කෙනෙකුට නිදන්න උවමනාව තිබුණත් නිින්ද යන්නේ නැහැ. අපි කියන්නේ නිින්ද යනවා කියලානේ. නිින්ද යන්නේ නැහැ. ඇතම් උදවියේ ඉන්නවා රාත්‍රී 10 වෙනකන්වත් ඉන්න බෑ. ඇඳිරි වැටෙනකොටම නිදිබර ගතිය එනවා. හොඳට නිින්ද යනවා. ඔය අතරේ තරංග මහත්තයා තව කොටසක් ඉන්නවා. නිදාගත්තට නිින්ද යන්නේ නැහැ. පෑ තිස්සේ ඇහැරෙනවා. අර බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවක තියෙනවා දීඝා ජාගරතෝ රත්ති කියලා. නිදි නොයන්නාට නිින්ද ලැබෙන්නේ නැති කෙනාට රාත්‍රිය දිගයි. එහෙම අය තමයි වරින් වර නැගිට වතුර බොනවා ආයෙ පොඩ්ඩක් ඉඳගෙන ඉන්නවා කොට්ටේ මාරු කරනවා පැත්ත මාරු කරනවා නිින්ද යන්නේ නැහැ. ඉතින් මේක ඒ නිසාම තමයි සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ. මොකද සමහරු හිතනවා මේක රෝගයක් කියලා. දැන් විභාග ආසන්නයේ ඉන්න දරුවන් නිින්දයයි කියලා බයට තමයි මේ ඔය කකුල් දෙක වතුර බේසමක දමාගෙන පාඩම් කරනවා කියලා එහෙම කියනවා සමහරලාට කතා කරනකොට මේ අපි මෙහෙමයි දැන් පාඩම් කරන්නේ මොකද නිින්ද යනවාට කියලා. නිින්ද යන එක බයයි. එතකොට තමන්ගේ අධ්‍යයන කටයුතු වලට බාධාවක් වෙයි කියලා. ඇතැම් රෝගාබාධ තත්වයන් තියෙන කොටත් සමහරුන්ට නිින්ද යන්නේ නැහැ. ඇතැම් පුද්ගලයන්ට මේ ආලෝකයේ තියෙනකොට නිින්ද යන්නේ නිදා ගන්න බෑ කියනවා. ඒ නිසා තමයි විදුලි ආලෝකය ඔක්කොම අක්‍රිය කරන්න කියලා සමහරු කියන්නේ. සමහරුන්ට ආලෝක පොඩක් තියෙනවා. ආලෝක තියෙන්න ඕනේ. මම ඒක ඊළඟට කියන්නේ ආලෝකයේ තියෙන්න ඕන පොඩ්ඩක් හරි තිබුණාම තමයි නිදා ගන්න පුළුවන් හොඳට නිින්ද යන්නේ කියලා. ඒ අතරේ සමහරු කතා කරනවා නිින්ද සුවයක්. සනීපයිනේ නිදා ගන්න පුළුවන් නෑ. ඒ සනීපේනේ බොහෝ දිනකට ඇතැම් වෙලාවට නැතුව යන්නේ. ඒ නිසා අපි කල්පනා කරනවා මේක පිළිබඳව හැමෝගෙම සාකච්ඡාවට භාජනය විය යුතුයි. මොකද මේ සුවය විඳින්න අපි ඔක්කොම කැමති නොලැබුණාට. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් මේක මේ සත්වයින්ගේ මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීමක්. ඒකෙත් ඇත්තක් තියෙනවා. ඉතින් මේ ආරම්භයේදී මම කියන්න කැමති දුටුගැමුණු මහරජුරෝ යුද්ධ
යුද්ධය කරලා මේ රට දිනාගත්තට පස්සේ රජුරවන්ට පුදුම සතුටක් දැනුණා. දැන් මගේ බලාපොරොත්තු අභිප්‍රාය මොකද මම මේ සම්මා සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට රට නිදහස් කර ගැනීමට බේරා ගැනීමට තමයි මගේ ව්‍යායාමය. දැන් මේ කටයුත්ත හරි කියලා. ඒ වුණාට රජුරවන්ට නිින්ද ගියේ නැහැ. නිින්ද ගියේ නැති වුණාම ස්වාමීන් වහන්සේලාට පණිවිඩයක් කරියා මට නිින්ද යන්නේ නැහැ නේ කියලා. ඉතින් හාමුදුරුවෝ ඇවිල්ලා ඉතින් නිදා ගන්න සූදානම් වෙලා ඉන්න යහන වටේ ඉඳගෙන ඒකේ පොතේ සඳහන් වෙනවා චිත්ත යමකය දේශනා කළා කියලා. රජුරෝ මේක අහගෙන හිටියා. අර පොඩි ළමයින්ට නැලවිලි ගී කියනකොට නිින්ද යන්නේ. ඒ වගේ ටික වෙලාවක් යනකොට රජුරවන්ට නිින්ද ගියා. අපේ චිත්ත යමකය කියලා කියන්නේ ගාථා විශේෂයක්. ඒ කියන විදිහට ගාථා විශේෂයක් තමයි. මම ටිකක් හොයලත් බැලුවා මේක කොහේ හරි තියෙනවද කියලා. ඒ නමින් නෑ. මම අද තමයි අහුවේ ඒකයි. ඔව්. එතකොට කොහොම හරි මේ අර සිතෙහි සංසුන් බව ඇති කරවීමට උවමනා කරන දේශනාවක යෙදෙන්න ඇති කියන එක තමයි අපේ විශ්වාසය. දැන් මේ දේශනාවට සවන් දීගෙන ඉන්නකොට රජුරවන්න හොඳ නිින්ද ගියා. දේශනාව නැවැත්තුවා. ස්වාමීන් වහන්සේලා වැඩම කළා. රජුරෝ හොඳට නිදාගත්තා. පවවදා එළි වෙලත් රජුරවන්ට ඇහැරුණේ නැහැ. දවල් වුණාට පස්සේ තමයි රජුරෝ අවදි වුණේ. අවදි වුණාම රජුරෝ බැලුවා මේ හොඳට නිින්ද ගියානේ. කවදාවත් නැතුව ගියා. ස්වාමීන් වහන්සේලා මේ නිින්ද යන්නේ නැති එකටත් බෙහෙත් දන්නවා එතකොට කියලා රජුරෝ ප්‍රකාශයක් කරලා දෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම තරංග මහත්තයා මේ නිින්ද යන්නේ කියන එක රෝගයක් වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසාම තමයි මේ සුරංග මහත්තයාට අපි ආරාධනා කළේ මේ මනෝවිද්‍යාත්මක පසුබිමක් තියනවාද? මනසත් එක්ක අනිවාර්යෙන් බැඳීමක් තියෙනවා. නමුත් ඒක පැහැදිලි කරගන්න එක හොඳයි. ඔබත් අපිත් හැමෝම ඒක පැහැදිලි නොකර ගැනීම නිසා තමයි සමහර වෙලාවට අම්මලා තාත්තලා දරුවා පාඩම් කරන්න කියලා යොමු කරනගෙන ඉන්නකොට නිදාගත්තොත් එහෙම ඇහැරවල දොස් කියන්නේ දඬුවම් කරන තත්ත්වයටපත් වෙන්නේ. ඒ නිසා නිින්ද ගැන අපි හැමෝම දැනගත යුතුයි අවදියෙන් ඉඳලා. එහෙමයි. අපි අවදියෙන් යුතුව නිින්ද ගැන කතා බහ කරමු. ඔබත් මුලින්ම අපි ආරාධනා කළා වගේ අවදියෙන් අපිත් එක්ක රැඳෙමින් මේ දේවල් අවබෝධ කරගනි කියලා අපි විශ්වාස කරනවා. තව කෙනෙකුට නිින්ද එනකොට තවත් කෙනෙකුට නිින්ද ලං වෙන්නේවත් නැහැ. හිතේ සැනසුම සැනසෙල්ල නැති වුනහම ප්‍රශ්න වැඩි වුනහම සවත් කෙනෙකුට නිින්ද ලං වෙන්නේ නැහැ. ඒකත් එක්තරා ප්‍රශ්නයක්. මට මතක් වෙනවා අපේ හඳුන්නේ අපේ ගෞරවනීය දික්කපිටියේ සේනානන්ද අපේ හඳුරන්ට මා ආරාධනා කරන්න පෙර ආතුව මම මේ දැක්කා මේ Facebook වල මුහුණු පොතේ සටහනක් තියෙනවා. නිින්ද ගියපුවාම මෙච්චර සනීප නම් මරුණාම කොච්චර සනීපද කියලා කතාවක්. අපි මරණය හොඳයි කියලා කියන්නේ මේ කාරණාව සිහිපත් කළේ. එහෙම දේවලුත් සමාජය තුළ එහා මෙහා සංසරණය වෙනවා වෙන්නේ අදහස්. අපේ හඳුරන්නේ මේ නිින්ද පිළිබඳව අපි කතා බහ කරනකොට යම් ආරම්භයක් අපේ නායක හඳුර ලබා දෙනකොට මම ඔබ වහන්සේලා බොහොම ගෞරවයෙන් මුලින්ම ආරාධනා කරන්නේ ප්‍රශ්න මුකුත් යොමු කරන්නේ නැතුව වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න ඔබ වහන්සේගේ පැත්තෙන්. දැන් අද මේ සාකච්ඡාව සඳහා වැඩමුකට වදාළ ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය ලෙලුව කන්දේ ඥානානන්ද හිම්පාණන් වහන්සේගෙන් බොහොම ගෞරවයෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහත්මාණෙනි, මේ වැඩසටහන මෙහෙවන තරංග මහත්මයා ඇතුළු සෑම දෙනාගෙන්ම අවසර ප්‍රාර්ථනා කරනවා. මේ යාත්‍රා වැඩසටහනේ අද මාතෘකාව හැටියට කතා කරන නිින්ද කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡාවකට යොදාගත්තයි කියලා කිව්වහමත් ඒ සඳහා ආරාධනා කළාමත් මට හිතිච්ච දේ තමයි අපි කණ්ණාඩිය නිරන්තරයෙන්ම මුහුණ බලන්න යොදා ගන්න. නමුත් කණ්ණාඩිය දිහා කවුරුත් බලන්නේ නැහැ. ඒ වගේ අපි
නින්ද කියන එක කවුරුත් බලාපොරොත්තු වන ඒ වගේම ඒ අත්දැකීමේ සුවය විඳින ඒ වගේම ඒ සුවය සොයන ওই වගේ තත්වයන් වල තමයි නින්ද පිළිබඳව මේ සමාජය තුල කතිකාවත යෙදෙන්නේ. නමුත් නින්ද පිළිබඳව කතා කරන අවස්ථා ඉතාමත්ම විරලයි කියන එකයි මගේ හැඟීම. ඉතින් ආරම්භයක් හැටියට මා බලාපොරොත්තු වෙනවා අපි අපේ ජීවිතේ ඉරියව් හතරක් භාවිතා කරනවා. එහෙනම් ඉරියව් හතරක් පවත්වනවා. ඒක සතර ඉරියව්ව හැටියට හඳුන්වනවා. ඒ ඉරියව් හතරෙන් එකක් තමයි සුත එහෙම නැත්නම් සුත්තේ කියලා කියනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ. ගත කියලා කියන්නේ ගමන් කිරීම, ඇවිදීම, සක්මන් කිරීම. තිත කියලා කියන්නේ හිටගෙන සිටීම. නිසින්න කියලා කියන්නේ හිඳ ගැනීම. ඒ වගේම සුත්තේ කියලා කියන්නේ සයනය කිරීම. එතකොට මේ නිදා ගැනීමත් ඉරියව්වක් හැටියට තමයි දහමේ සලකලා තියෙන්නේ. එතකොට මේ ඉරියව්ව පිළිබඳව එහි අවස්ථාව පිළිබඳව දැන් මේක කොහොමද ඉරියව්වක් බවට පත් වෙන්නේ කියලා අපි චුට්ටක් කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට අපේ සුරංග මහත්මයා කිව්වා වගේ තරංග මහත්මයා කිව්වා වගේ දැන් කෙනෙක්ගේ මරණය මේ සතර ඉරියව්වම අවසానයි කියන එක. ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩෙත් කියලා. ඒ කියන්නේ කිසිම ඉරියව්වක් පවත්වන්න බෑ. ඒ වගේම ඇවිදිනවා කියන ඉරියව්වත්, ඒ වගේම හිටගෙන ඉන්නවා කියන ඉරියව්වත්, ඒ වගේම ඉඳගෙන ඉන්න ඉරියව්වත් කියන මේ ඉරියව් තුනම ක්‍රියාකාරී ඉරියව්. එතකොට සයනය කියන එක එතකොට මරණයත් නෙමෙයි ක්‍රියාකාරීත් නෙමෙයි. එහෙනම් ඒ අවස්ථාව අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් ස්ලීප්. එතකොට මෙන්න මේ අවස්ථාව පිළිබඳව තමයි අපේ සාකච්ඡාවට භාජනය වෙලා තියෙන්නේ. එතකොට මේ తত্ত্বය මේ අවස්ථාව මේ ඉරියව්ව සාමාන්‍ය පොදු සත්ව ගතියක් හැටියට තමයි හඳුන්වන්නේ. සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වෙනවා ආහාර නිද්‍රා භය මෛතුනංච සාමාන්‍ය මේතත් පසුබිර් නරාණම් ධර්මෝයි තේසා මදිකෝ විශේෂෝ ධර්මේන හීනක් පසුබිහ් සමානං කියලා ඒ සංස්කෘත ශ්ලෝකයේ සඳහන් වෙනවා. නමුත් අපි ඒකෙන් අර පළවෙනි පාද දෙක අරගත්තොත් ආහාර නිද්‍රා භය මෛතුනංච ආහාරය නිදා ගැනීම බිය සහ මෛතුනය. එතකොට මෙන්න මේ හතර සාමාන්‍ය මිනිස්සුන්ටත් සත්වයින්ටත් පොදු සත්ව ගතියක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. එහෙමනම් මේ නින්ද කියන ඉරියව්ව තුල අපි ස්ලීප් කියන අවස්ථාව මොන වගේ අවස්ථාවක්ද කියන එක මුලින්ම අපි පැහැදිලි කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ අවස්ථාව උදා කරගත්තට පස්සේ තමයි ඒක සුවයක්ද සැනසීමක්ද සතුටක්ද විවේකයක්ද පහසුවක්ද මෙන්න මේවා පිළිබඳව අපට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට නින්ද කියන අවස්ථාවේදී මේක ධර්මානුකූලව විසඳගත්තොත් මේ චක්කුසෝත ගාන ජීවහා කාය කියන මේ පංච ඉන්ද්‍රියන්ගේ ගන්න පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු වලින් වියුක්ත වෙලා එහෙම නැත්නම් පංචද්වාරික සිත ක්‍රියාත්මක කරන විට මේ අරමුණු එක්ක ගණදුණු කරන විට නින්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට
නින්දෙහි පසු වෙනවා කියලාවත් ඒක ඊළඟට සිහින දකින්නවා කියලාවත් ඒ කිසිම අර්ථකථනයක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අරමුණු කියන්නේ ක්‍රියාකාරී මට්ටමේ පවතින අරමුණු නොගන්න අවස්ථාව තමයි නින්ද කියලා කියන්නේ. නින්ද කියන අවස්ථාව හැටියට අපිට අර්ථකථනය කරන්න පුළුවන්කම තියෙන. එහෙම. අපි ඉදිරියේදී කතා කරමු ඒ තවදුරටත් ටිකක් ගැඹුරට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. සුරංග මහත්මයා දැන් මේ කියන කාරණාවන් එක්ක නින්ද කියන වචනයත් එක්ක අපේ හඳුරට වැඩසටහන ආරම්භයේදී කිව්වා නින්ද නොවන එක සමහරට ප්‍රශ්නකාරී තත්වයක්, අසනීප තත්වයක් වෙන්නත් පුළුවන් කියන කාරණාවත් එක්ක මේ ඇත්තටම කොහොමද නින්ද සහ මනසේ ක්‍රියාකාරීත්වයත් එක්ක කතා බහ කරනකොට මොනවද අපිට කතා බහ කරන්න තියෙන්නේ, මොන වගේ පැතිවලටද අපිට ගමන් කරන්න පුළුවන් අද දවසේ සාකච්ඡාව තුළ කියන එක ටිකක් පැහැදිලි කරගෙන හිටියොත් හරි වටි මුලින්ම. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. අද ඉතාමත්ම වැදගත් මාතෘකාවක් අපි සාකච්ඡා කරන්නේ. ඒකට හේතුව අපි හැම කෙනෙකුටම නිින්ද කියන එක අවශ්‍යයි. විශේෂයෙන්ම දරුවෙකුගේ උපතේ ඉඳන් මිය යන දක්වාම පුද්ගලයෙක්ගේ මේ නිින්ද කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මොනවටද අත්‍යවශ්‍ය වෙන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් විශේෂයෙන්ම අපි අපේ මොළයේ විශේෂයෙන්ම ස්නායු පද්ධතියේ වර්ධනයට මේ නිින්ද කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් කුඩා දරුවෙක්ගේ කුඩා දරුවන්ගේ දැන් විවිධ වයස් මට්ටම් තියෙනවා. අපි හිතමු මුල් ළමා විය කියලා අදහස් කරන්නේ පෙර පාසල් වයස දක්වා දරුවෙක්ගේ. ඒ වගේම 1 2 3 වසර ඊළඟට නව යෝන් විය ඊට පස්සේ වැඩිහිටි විය තරුණ විය කියලා මෙහෙම අපි විවිධ වයස් මට්ටම් හඳුන්වනවා. මේ හැම වයසකදීම නිින්ද කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ අතරින් කුඩා දරුවන්ට විශේෂයෙන්ම නිින්ද වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එතකොට විශේෂයෙන්ම අපි හිතමු මුල් ළමා පෙර පාසල් වයස ළමයෙක් උදාහරණයකට කිව්වොත් පැය 10ක් විතර එයාට නිින්ද අවශ්‍ය වෙනවා. ඊටත් පොඩි ළමයෙකුට පැය 12ක් 14ක් විතර නිින්ද අවශ්‍ය වෙනවා කුඩා දරුවෙකුට. වැඩිහිටියෙකුට සාමාන්‍යයෙන් නිින්ද අපි කියන්නේ පැය 8ක් තමයි සාමාන්‍ය කාලේ නිදා ගන්න ඕනේ. ඒතර මේ පැය 8 කියන එක බෙදලා තියෙන ඇත්තටම අපේ ජීවිතේ කියන චක්‍රයක් වගේනේ. එතකොට මේ අපි මේක යම් ආකාරයක ක්‍රමානුකූල රිද්මයකට තමයි ගමන් කරන්නේ. ඒතර මේ රිද්මය අනුව සාමාන්‍යයෙන් අපි යම් කිසි ව්‍යාපාරයක හෝ කිසියම් වෘත්තියක නැත්නම් ප්‍රධාන කාර්යයක නිලෙන අපි පැය 8ක් වෙන් කරලා තියෙනවා. ඒතර අපේ අනිකුත් අවශ්‍යතාවයන් සඳහා ශාරීරික සහ සමාජීය අවශ්‍යතාවයන් සඳහා තව පැය 8ක් වෙන් කරලා තියෙනවා. ඒතර අනිත් පැය 8 තමයි අපි නිදා ගැනීමට වැය කරන්නේ. එතකොට පැය 16ක වෙහෙසකර කාලයකින් පස්සේ මේ පැය 8ක් නිදා ගැනීම පසුදින ඉතාමත්ම හොඳින් අර කියපු කටයුතු කරගෙන යන්න උදව් උපකාර වෙන බව තමයි විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන්නේ. මේකෙදි යම් ආකාරයකට මේ නිින්ද නිසි නොලැබුණොත් අපි ඒක හඳුන්වනවා නිරෝගී නිින්දක් ලබා ගන්න බැරි වුණොත් යම් ආකාරයකට ඒක පසුදින කාර්යයන්වලදී බලපෑමක් ඇති වෙනවා. මොන වගේ කාර්යයන්ද කියලා අපි හිතලා බැලුවොත් විශේෂයෙන්ම මතකය සම්බන්ධව අපිට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තීරණ ගැනීම සම්බන්ධයෙන් වැරදි තීරණ, ඒ කියන්නේ නිවැරදි තීරණ ගැනීමේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කතා බහ කිරීමේදී විශේෂයෙන් අපි දන්නවා මේ සංනිවේදනයේදීත් යම් යම් ආකාරයක ගැටලු, ඒ කියන්නේ අපි කියන්න ඕන දේ එපා දේ මොකක්ද කියලා හොයාගන්න බැරි තීරණ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒතර එදිනෙදා කටයුතුත් යම් යම් අතපසුවීම් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. රියානුතුරු, ඒ වගේ වෙනත් අව්‍යායුධ වලින් වැඩ කරන අය, ඒ කියන්නේ උපකරණ යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කරන අයට තුළ ඒවට හානි වෙන්න මේ වගේ යම් ආකාරයක හානි වෙන්න පුළුවන් නිින්දක් ලැබුණ නැත්නම්. එතකොට ඒ නිසා නිින්ද කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. මොකද විශේෂයෙන්ම අපේ අර මම කිව්ව පැය 16ක කාලයක් වැය හීන වෙලා යන ශරීරයේ පටක නැවත වර්ධනය වෙන්න ප්‍රයෝජනවත් වෙන නිින්ද. මේක තව උදාහරණයකින් කිව්වොත් අපි මතක තියාගන්න යම්කිසි ආකාරයක අපි භාවිතා කරන යම්කිසි උපකරණයක්, අපි හිතමු සරල උපකරණයක් ජංගම දුරකථනයක්, අපි හිතමු ජංගම දුරකථනයක් පසුවදා හොඳින් වැඩ කරන්න නම් අපි ඒක ඕෆ් කරලා charge කරන්න ඕනේ කියලා අපි කියනවා. එතකොට ඒ කියන්නේ ක්‍රියා විරහිත කරලා නැවත බැටරිය ආරෝපණය කරන්න ඕනේ. එතකොට ඒකදී හොඳටම පහවදාට ඒක වැඩ කරන්න පුළුවන් වෙනවා. නැතුව වරින් වර ඒකේ යම්කිසි දුර්වලතාවයක් නිසා නිසිලස ඒක ආරෝපණය වුණේ නැත්නම් නැත්නම් charge වුණේ නැත්නම් පසුවදා ගැටලු ඇති වෙනවා. මෙන්න මේ වගේ අපේ ජීවිතේටත් නිවැරදි නිින්දක් නොලබා ගත්තොත් මම අර කියපු ආකාරයේ බොහෝ ගැටලු වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම අර කියපු විදිහට නිදා ගන්න කාලයත් හරි වැදගත්. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් නිදා ගන්නවද කියන එක. ඒ වගේම ඒ ලබා ගන්න කාලය කොයිතරම්
ඵලදායී නැත්නම් කොතර නිරෝගීද කියන ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඉතින් කතා කරමු මේ දේවල් ඉතාමත් ප්‍රායෝගික තත්ත්වයට කොහොමද අපි ගන්නේ ගෙන එන්නේ කියන කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්න අපි උත්සාහ කරනවා. අපේ හඳුනේ දැන් මේ නිින්ද ගැන කතා කරනකොට නිසි තැන නිදාගත්තේ නැතුව අනිසි තැන් වල නිදාගත්තාම ප්‍රශ්න ගොඩක් ඇති වෙනවානේ. පාරේ යනකොට වාහනයක් කෙලවනකොට නිින්ද ගියොත් තමයි එතන ලොකු අනතුරක්. අර සුරංග මහත්මයා කිව්වා වගේ යම් උපකරණයකින් වැඩ කරනකොට නිින්ද ගියොත් එහෙම අනතුරු සිදු වෙන්න පුළුවන්. සමහර වෙලාවට රැස්වීම වලට ගිහුවම පාර්ලිමේන්තුවේ සමහරට නිින්ද ගිහුවම කොයිතරම් සමාජීය සමාජයෙන් කොයිතරම් දේවල් අහන්න සිද්ධ වෙනවද. ඔහොම නිින්ද නිසි තැන තියෙන්න ඕන. අනිසි තැන තිබුණොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මේක කතා බහ කළ යුතු මාතෘකාවක් බවට පත් වෙන්නේ තර අපේ හඳුරෝ එක තැනකදී කිව්වා වගේ අපි හැමෝම නිදා ගන්නවා අපිට හැමෝම නිින්ද අවශ්‍යයි. නමුත් අපි නිින්ද ගැන අවධානය යොමු කරලා කතා කරපු අවස්ථාවල් නැහැ. මේ හොඳ අවස්ථාවක් කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපේ හඳුනේ මේ නිින්ද නිසි ලෙස භාවිතා කිරීමට අපි කොහොමද හුරු වෙන්න ඕන? උතරංග මහත්තයා දැන් මේ නිින්ද මිනිස්යන්ට විතරක් නෙවෙයි සෑම සත්වයෙකුගේම අවශ්‍යතාවයක් බව තේරෙනවානේ අපිට. අපි දැකලා තියෙනවා සත්තුත් නිදා ගන්න වෙලාවල්. මෙතන වැදගත් වෙන්නේ මේක ඉරියව්වක් නිසා සේනානන්ද හාමුදුරුවෝ මතක් කළා මේක සතර ඉරියව්වන් එකක් කියලා. එතකොට මේ ඉරියව් හතරම නිින්ද විතරක් නෙවෙයි. ඉරියව් හතර ගැනම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ යම් යම් තැන්වල සඳහන් වෙලා තියෙනවා මේ ඉරියව් නිවැරදිව පවත්වා ගත යුතු පිළිවෙල. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? සමහර වෙලාවට අපි දන්නේ ඉරියව්ව පවත්වා ගත යුතු තැන මොකද්ද? ක්‍රමය මොකද්ද? මේක මෙතෙන්ට උචිතද අනුචිතද කියලා දන්නේ නැහැ. මෙන්න මේ නිසායි මේ නිින්ද ගැන හැමෝම අවධානය යොමු කරන්න ඕනේ. නිින්ද ගැන විතරක් නෙවෙයි අපි ඉදිරියේදී ඉතිරි ඉරියව් ටිකක් ගැන කතා කරමු. අද මේ කතා කරන්නේ නිින්ද ගැන. දැන් ওই තරංග මහත්තයා අහන කාරණෙත් ඕකමයි. මොකද දැන් වාහනයක් පදවගෙන යන කෙනා ගේ තප්පර දෙකක් තුනක් S2 පියවුනොත් ඇති අනතුරට. ඒකයි. එතකොට දැන් අපිට වාර්තා වෙනවානේ මේ මාධ්‍ය තුලින්ම භයානක අනතුරු සිද්ධ වුණාම කියනවා ප්‍රියදුරාට නිින්ද ගිහිල්ලා කියලා. එහෙමනේ කියන්නේ. එතකොට ඇයි එහෙම වුනේ? ඔහුට අවබෝධයක් තිබුණේ නැහැ මේ ඉරියව්ව පවත්වාගත යුතු ආකාරය පිළිබඳව. තැන, කාලය සහ එහි අවශ්‍යතාවය පිළිබඳව. අපට තියෙන්නේ මූලික අරමුණු ඒක ගැන නෙමෙයි. අපිට තියෙන වෙන අරමුණු. සමහර වෙලාවට මේ වැඩිපුර මුදල් ටිකක් හම්බ කරගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද කෙසේ හෝ මේ ගමන නිමා කරන්න ඕන කියලා අදහස වෙන්න පුළුවන්. මොකද ඊළඟ ගමන පහවදා උදේට ආය යන්න කියලා. ඒ නිසානේ මේ වෙහෙසෙන්නේ. එතකොට පළවෙනිම තියෙන්න ඕන දේ තමයි මේ ඉරියව්ව පිළිබඳව Tamanට අවබෝධයක් තියෙන්න ඕන. එතකොට තමයි යා සැලසුමක් හදාගන්නේ මගේ ඉදිරි වැඩ කටයුතු තියෙන්නේ මෙන්න මේ වෙලාවල් වල. ඊට කලින් මම මේ විවේකය ගන්න ඕන. මොකද නිින්ද කියන එක ඇත්තටම කායික වූත් මානසික වූත් විවේකයක්. ඒකයි. ඒක කයට ලැබුණට මානසිකවත් විවේකයක්. ඉතින් ඒ විවේකය හැමෝටම ඕනේ. සැලසුමක් තියෙනකොට දැන් අපි බුදුරජාණන් වහන්සේගේ චරිතය අරගෙන බලන්නකෝ. උන්වහන්සේට තිබුණා දෛනික කාලසටහනක්. ඒ කාලසටහනේ එක් කාල පරිච්ඡේද වෙන් කරලා තිබුණා. රාත්‍රී කාලය ගත්තාම පෙරයම, මැදියම, අලුයම. එතකොට ඒකෙන් අලුයම් කාලයේ තමයි උන්වහන්සේ හෝරා දෙකමාරක් වගේ සැතපුණේ. එතකොට කාලසටහනට අනුව උන්වහන්සේ දන්නවා මේ වැඩ ටික තියෙන්නේ අසවල් වෙලාවට කියලා. ඉතින් ඒ නිසා අපේ මේ ජීවන චරිතය තුළ අපිත් හදාගන්න ඕන තමන්ගේ වැඩ කටයුතු එක්ක මේ නිදා ගැනීම කියන ඉරියව්වටත් කාලයක් වෙන් කරගන්න ඕන. ටික කාලයක් යනකොට මේකේ නිකන් ඇබ්බැහි වීමකුත් වෙනවා වගේ පේනවා. මොකද දැන් මෙහි අපට නම් හැන්ද වෙනකොට නිදිමත එන්නේ. සමහරුන්ට ඉතින් දවල්ට මේ ආහාර එහෙම ගත්තාම ටිකක් නිදා ගන්න සිටිතක් කියලා ඒකත් පුරුද්දක්. හැමෝටම නෑ එහෙම. නමුත් රාත්‍රී කාලයේ එනකොට අඳුර වැටෙනකොට නිදිබර ගතිය වගේ දැනෙනවා. නමුත් දැන් අපි මෙහි එක ගත්තොත් මෙහි රාත්‍රියේ ඇමරිකාව වගේ රටක උදේනේ. ඒගොල්ලෝ ලංකාවට ආපුවම මොකද වෙන්නේ? දවල්ට නිින්ද යනවා.
මේ රැයට හැරලා ඉන්නවා. දැන් අපිට උනත් පිටරටකට ගිහිල්ලා ටික දවසක් ඉඳලා ලංකාවට ආවට පස්සේ පොඩ්ඩක් ඔය ගතිය තියෙනවා. ගතිය තියෙනවා. ඒ කියන්නේ මොකද්ද අපේ මනසත් මේකට අනුකූලව යම් හැඩගැස්මකට යොමු වෙනවා කියන එක. ඇබ්බැහියක් වගේ එකක් වෙනවා කියලා හිතනවා. ඒක සුරංග මහත්තයා තව ටිකක් විස්තර කරයි. මේ දැන් මට කියන්න ඕනකම තියෙනවා මේකේ. තරංග මහත්තයා දැන් නිදාගන්න එක ඉරියව්වක් වගේම මේකේ තියෙනවා මේ ක්‍රම 4ක් පොත්පත්වල සඳහන් වල. දැන් බුදුරජාණන් වහන්සේගේ සැතපෙන එක නිදා ගැනීම අපි සෙය්‍ය කියන වචනේනේ පාවිච්චි කරන්නේ. සිංහ සෙය්‍යාවෙන් සැතපුණා කියලා කියනවා. කියන්නේ සිංහෙක් වගේ තමයි නිදාගත්තේ. සිංහයා දකුණු ඇලයට නැඹුරු වෙලා තමයි නිදාගන්නේ. සිංහ සෙය්‍යාව. සිංහ සෙය්‍යාව. ඊළඟට තව එකක් තියෙනවා මේ සුනක සෙය්‍යාව. මේ යාත්‍රා සමග එකතු වෙන ඔබත් කල්පනා කරලා බලන්න ඔබ මොන සෙය්‍යාවෙන්ද නිදන්නේ කියලා. නින්දට වැටෙන්නේ කියලා අදින් පස්සෙවත් මේක ගැන ඇත්තට හිතලා නැතුව ඇති. සුනක සෙය්‍යාව කියලා කියන්නේ සුනකෙක් නිදන්නේ කොහොමද? ඒ ඉරියව්ව. සුනකයා නිදාගන්න ඉන්න ඉරියව්ව. ඊළඟට තව එකක් තියෙනවා. ඒ තමයි මණ්ඩූක සෙය්‍යාව. ගෙම්බ නිදනවා වගේ. මෙහෙම වකුටු වෙලා ඉන්නේ. එහෙම වකුටු වෙලා නිදනවා. සමහරව මේ රෝල් කරා වගේනේ. වකුටු වෙන්න ඕනේ. දිග ඇරලා නිදන්න බෑ. තව එකක් තියෙනවා මත සෙය්‍ය කියලා. සෙය්‍යාව කියලා. ඒ කියන්නේ මිනියක් තිබ්බා උඩුබෙලිය අතට. සමහරුන්ට උඩුබෙලිය අතට තමයි නිදා ගන්න ඕනන්නේ. ඒකේ මම දැන් අර පෙන්න නොදීපයක තමයි ගෙම්බගේ එක මණ්ඩූක සෙය්‍යාව මෙහෙම මුණින් අතට. එතකොට ඔය ක්‍රම 4ට තමයි 4න් කොයි එකට හරි තමයි කෙනෙක් නිදා ගන්නවා නිදාගන්නේ. ඒක නිසා මේකේ වඩාත් හොඳයි කියලා දැන් මේ විවිධ පරිශන කරලා තියෙනවා. පරිශන කරලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා අර සිංහ සෙය්‍යාව තමයි කායික වූත් මානසික වූත් සෞඛ්‍ය සම්පන්නකම ආරක්ෂා වීම සඳහා වඩාත් හොඳ නිදා ගැනීම කියලා. නිදා ගැනීමේ ක්‍රමවේදයේත් යම් යම් යහපත් තැන් සුවිශේෂී තැන් තියෙනවා කියන එක උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. අපේ බුදු පියාණන් වහන්සේ සත්වපුණු ආකාරය අපිට එන්නේ පැහැදිලි වෙන්නේ ඒ තොරතුරු හොයා බලනකොට සිංහ සෙය්‍යාවෙන් කියලා. ඒක තමයි හොඳම ක්‍රමය කියලා වර්තමානයේ හොයාගෙන තියෙනවා කියලා තමයි අපේ හඳුර අවසන් වශයෙන් දේශනා කළේ. ගීත ගායන ශිල්පීන් එච්.ආර්. ජෝතිපාලන් ඉඳලා ඊට එහා ඉඳන්ම අපිට මෙවැනි ගීත අහන්න ලැබෙනවා. කවි ගායන අහන්න ලැබෙනවා. ඒතකොට මේ පද රචනා ශිල්පීන්, සංගීතඥයන්, කලා ශිල්පීන් නින්දත් ගීතයට හොඳට එකතු කරගෙන තියෙනවනේ අපේ හඳුන්නේ. මේක ටිකක් කතා කළ යුතු තැනක්. ගීත රචකයෙකුට තේමා හැටියට තමන්ගේ අභිමතයේ පරිදි තෝරාගන්න පුළුවන් කැමැති එකක්. ඔවුන් මේ සමහර දේවල් තියෙනවා ඇත්තටම මේ දැන් චිත්‍රපටියක ටෙලි නාට්‍යයක වගේ නිර්මාණ කෘතියක ගත්තාම ඒ කෘතියට අදාළව යොදා ගැනීමේදී නින්ද, ඇවිදීම, සංවාදය, රණ්ඩු වීම ඔය වගේ දේවල් මාතෘකා හැටියට ගන්නවනේ. තව සමහර අවස්ථා තියෙනවා ඊට වෙනස්ව නින්දෙහි ආස්වාදයේ පිළිබඳව ඒක විඳ ගැනීම සහ එහි අහිමි බව ඇති වුනහම සිද්ධ වෙන විපත්ති පිළිබඳවත් ඉදිරිපත් කරපු ගීත තියෙනවා. දැන් අර ඔබ නිදන්න සුවයෙන් සතපිලා කියලා කියන්නේ. ඒ කියන්නේ නින්දේ සුවය පිළිබඳව කෙනෙකුට තරංග මහත්තයා ඇත්තටම සුව නින්දක් ලැබෙනවා නම් අර සුරංග මහත්තයාගේ මුල් අවස්ථාවේදී කිව්වනම් මේ හොඳ නින්දක් කියලා. ඒ සුව නින්දක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සුව නින්දක් ලැබෙනවා නම් ඒක කලාතුරකින් කෙනෙකුට ලැබෙන්නේ. ඒකේ අදහස මොකද්ද? වැඩි දෙනෙකුගේ මේ මනස නිශ්චල නොවන නිසා. මනස කලබලකාරී නිසා. ඒකයි මම අර මුලින්ම ඉදිරිපත් කරේ දුර්ගමනු රජුරෝ යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ අපිට හිතෙනවා එහෙනම් ඉතින් අද හොඳට නිදාගත්තා හැකිනේ කියලා හිතෙනවනේ. දැන් අරමුණ සම්පූර්ණයි. හැබැයි නිින්ද ගියේ නැහැ කියනවා. අපිටත් එහෙම තමයි. සමහර අවස්ථාවන් වලදී අද නම් හොඳට නිදා ගන්න හරි අමාරුයි ඇඟට මේ කියලා උන නිදා ගන්නවා. නිින්ද යන්නේ ඒ මොකද කියලා ටිකක් හොයලා බැලුවොත් එහෙම කායික
ප්‍රශ්නයක් හෝ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මානසිකව එන ගැටලුවක්, කාර්ය තත්ත්වයක්. මෙන්න මේක තමයි වැඩිපුර ටිකක් මතු කරගත යුත්තේ කියලා මම නම් කල්පනා කරනවා. ඒක හරියට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මම ඒකට පොඩි අදහසක් ඉදිරිපත් කරන්නම්. මේ අර නූතන පරිශන තියනවා කියලා කිව්වනේ. මේ මම අරන් ආවේ පරිශන වාර්තාවක තොරතුරු ටිකක්. ඒ තමයි මේ ඇමරිකාවේ මානසික ආබාධ වලට ලක් වෙච්ච හමුදා සමාජිකයන් 79 දෙනෙක් අරගෙන පරිශනයක් කරලා තියෙන වෛද්‍ය ග්‍රේග් සර්පා කියන කෙනා. එයා මේ පරිශනයේට විවිධ කොටස් වලට බෙදාගෙන තමයි කරලා තියෙන්නේ. සතියකට පැය දෙක බැගින් සති 9ක් පුරාවට මේ ගොල්ලෝ පරිශනයේට භාජනය කරලා තියෙනවා. එතකොට එයා කරලා තියෙන්නේ දැන් ඉන්න වෙලාව මේ ගත කරන මොහොත හොඳ සිහියෙන් පසු වෙන්න. දැන් අපි මේ ධර්ම දේශනා කරනකොට තියෙන කතාවක් තියෙනවානේ. සාවධානව ඇහුම්කන් දෙන්න. සිහිය පිහිටුවාගෙන ඉන්න. සතියෙන් යුක්තව ජීවත් වෙන්න. කරන වැඩේට සිහිය යොමු කරලා කරන්න කියන. මේකම තමයි මේ කරලා තියෙන්නේ. අර ආබාධිත තත්ත්වයටපත් වුණු අය ඒගොල්ලන්ගේ චිත්ත පීඩාවක් තියෙනවනේ. ඒගොල්ලෝ ආබාධිතයෝ කියලා. ඒ නිසාම තමයි මේ ආබාධිත සෙබළු අරන් තියෙන්නේ. අරගෙන මේගොල්ලන්ට උපදෙස් දීලා තියෙනවා. දැන් සිත තමන් රෙදෙන කාර්යයේ සිත පිහිටුවාගෙන කටයුතු කරන්න කියලා. එතකොට පැය ගාණක් දවසකට වෙන් කරලා ඒ අනුව සති 7ක් හෝ 9ක් කරලා තියෙනවා. අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒ නිගමන වාර්තාවේ තියෙනවා මේගොල්ලෝ මේ පරිේශණයට භාජනය කළාට පස්සේ මේ ආයත තිබුණු විෂාදයේ තත්ත්වයේ 68කින් සුරංග මහත්තයා පහව ගිහිල්ලා තියෙනවා කියලා. ඊළඟට කාන්සා තත්ත්වයේ 66කින් පහව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සියදිවි නසා ගැනීමේ නැඹුරුව කියන එක 52කින් අඩු වෙලා තියෙනවා කියලා. සියල්ලම 50න් ඉහළ නැඹුරුවක් තියෙනවා මේ වෙනස් වීම. ඒක නිසා මේ නිින්ද කියන එක සිතත් එක්ක බැඳුණු කාර්යයක්. ගතට විවේකයේ ලැබුණට මේ සිත ගැන තමයි අපේ අවධානය යොමු වෙ යුත්තේ. සිත තමයි මූලික වෙන්නේ නින්දටත් කියලා උන්වහන්සේ විදිහට දේශනා කරනකොට. ඒක නිසා වෙන්නදී අපි හඳුන්වන්නේ අපිට දකින්න පුළුවන් පාරක් අයිනේ පංකුවක් උඩ එහෙම නැත්නම් පුංචි පැල්පතක හරි කොයි හරි පහසුකම් නැති තැනක උනත් හොඳට නිින්ද යන මිනිස්සු අපි දකිනවා. හැබැයි මහා මන්දිර තියෙන මහා ලොකු ඇඳන් තියෙන මහා ලොකු කාමර තියෙන ඒ කාමර ඇතුළේ තියෙන ලොකු සුව පහසු ඇඳක් උඩ ඉන්න කෙනෙකුටත් නිින්ද නොයන්න පුළුවන් හිතේ සනසීම. නැත්නම් මලවට ලේයර් 4 5 මෙට්ට දාගෙන ඉන්නේ. නිින්ද යන්නේ. නිින්ද නැහැ. පැදුරු කඩමාල්ල බිමලා ගත්ත මනුස්සයට හොඳට නිින්ද යනවා. ඉතින් මේ සියල්ලෙන්ම අපිට දැනෙන පැහැදිලි දෙයක් තමයි අපේ මනස අපේ සිත සංසුන් කරගෙන සැනසෙල්ල ඉන්න පුළුවන් නම් නිින්දත් අපිට ළඟා කරගන්න පුළුවන් කියන කාරණාව. වටිනාම ගුවන් කාලයක් වෙන් කරලා තියෙන්නේ ඔබ වෙනුවෙන් සමාජ වෙනුවෙන් යහපතක් ඉටු කරන්නට. ආලෝකය ඇති කරන්නට යහපතක් ඇති කරන්නට අඳුරට ශාප කරමින් ඉන්නේ නැතුව එක පහනක් හරි දැල්ලන්න ඕන කියන තේමාවත් එක්ක ගරු සභාපතිතුමා රොෂාන්ත කාර්යපෙරම මැතිතුමා ඒ වගේම අපේ උපදේශකතුමාන් ප්‍රියන්ත කාර්යපෙරම මැතිතුමාගේ සංකල්පයක් විදිහට වසර ගණනාවකට පෙර ආතුව වසර 5කට කිට්ටු කාල සීමාවක් දැන් යාත්‍රා වැඩසටහන මෙසේ දියත් වෙනවා සමාජයට ඔබට යහපතක් කරන්නට. එහි තවත් එක පියවරක් තමයි අද දවසේදී නිින්ද කියන කාරණාව මුල් කරගෙන අපි කතා බහ කරමින් ඉන්නේ. අපේ හොඳනේ මම කැමතියි අපේ දික්කපිටියේ සේනානන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්න මේ නිින්ද කියන එක අවශ්‍යයි. නිින්ද කියන එක අපිට සතුටක් සැනසුමක් නිින්ද නැති වෙන්න මානසික ප්‍රශ්නකාරී තත්ත්වයන් බලපානවා සිතේ සැනසුම නැතිවීම බලපානවා කියලා අපි කතා කරනවා වගේම වැඩි දෙයක් ඕනෑම දෙයක් ඕනවට වඩා ඕන නැහැ කියනවා වගේ නිින්දත් අපේ හොඳනේ වැඩි වුණොත් එහෙම එතන ප්‍රශ්නයක් ගැටලුවක් සහ පිරිහීමකට හේතුව කාරණාවක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද අපේ හොඳට. ඇත්තටම අපි නිින්ද පිළිබඳව දැන් මෙතෙක් වෙලා සාකච්ඡා කරගෙන ආවා. මේ නිින්දේ උපයෝගීතාවය ගැන අපි චුට්ටක් අවධානය යොමු කළොත් අපේ මේ ශරීරය විවිධ පද්ධති වලින් ඒකරාශී වෙච්ච එකක්. දැන් ඒ පද්ධති සමහර පද්ධති අතරක් නැතුව ඉපදිච්ච දවසේ ඉඳලා අපි
මරණයට පත්වන දවස දක්වාම ඒකාකාරීව ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ පද්ධතිය අතර ගත්තාම දැන් ආහාර ජීර්ණය පිළිබඳව ඒකට පද්ධතියක් තියෙනවා. ඊළඟට දැන් ශ්වසන පද්ධතිය ගත්තාම ඒ ශ්වසන පද්ධතිය අපි ඉපදිච්ච දවසේ හුස්ම වැටෙන්න පටන් ගත්ත තැන ඉඳලා මරණය දක්වාම අඛණ්ඩවම පවත්වාගෙන යන පද්ධතියක්. ඒ වගේ පද්ධති ප්‍රධාන වශයෙන් 8ක් ගැන කතා කරනවා සෞඛ්‍ය විද්‍යාවේ. ඊට වඩා පද්ධති ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අඛණ්ඩව ක්‍රියාත්මක වීගෙන යන පද්ධති වලටත් ඒ වගේම අවශ්‍යතාවයක් ඇතිවෙච්ච අවස්ථාවේදී ක්‍රියාත්මක වන පද්ධති වලටත් විවේකයක් විරාමයක් අවශ්‍ය වෙනවා. ආන්න ඒ විවේකය විරාමය සුවයක් බවට පත් කරගත්ත අවස්ථාව තමයි නිින්ද කියලා කියන්නේ. එතකොට ඒ නිින්ද මිනිස්සෙකුගේ අවශ්‍යතාවයක් හැටියට තමයි කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ නිින්ද කියන දෙයින් බලාපොරොත්තු උනේ කායික සුවය සහ මානසික සුවය. දැන් ඒ කායික මානසික සුවය නිින්දෙන්ම ලබාගත යුතුයි කියන ස්ථාවරය තුල බුදුදහම එක අවස්ථාවකින් පස්සේ කතා කරන්නේ නෑ. ඒකට මම උදාහරණයක් කිව්වොත් දැන් අපේ දහමේ සඳහන් වෙනවා තෙලස් දූතාංගයක්. දූතාංග 13ක්. ඒ තෙලස් දූතාංග අතර එක දූතාංගයක් තමයි නේසජ්ජිකාංග දූතාංගය කියලා කියන්නේ. ඒ කියන්නේ මුළු රාත්‍රියම නිදාගන්නේ නැතුව, ඒ කියන්නේ පිට බිම තියන්නේ නැතුව අනිත් ඉරියව් තුنين පවත්වන්න. නිදි වර්ජිතව කටයුතු කරනවා. අනිත් ඉරියව් 3 පවත්වනවා. එතකොට ඒ දූතාංග කියන தത്വයට එතන දූතාංග සමාදන් වෙලා කටයුතු කළේ සීලය උසස් අර්ථයෙන් සම්පූර්ණ කරන්න ඕන නිසා. ඒක ශරීරයේ සුවතාවය දියුණු මට්ටමකට පවත්වා ගැනීම උදෙසා කරපු කැපකිරීමක් හැටියට. ඒක නිින්ද අවශ්‍ය නැහැ කියන තැන නෙමෙයි හැබැයි. ඊළඟට සිත සමාධිගත තත්වයට පත් වුණාට පස්සේ ඇත්තටම කෙනෙකුට නිින්ද අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිින්ද කියන එක නැතුව ඒ සමාධිගත තත්වයෙන් පවත්වන්න පුළුවන්. දැන් ඒකේ දියුණු මට්ටම ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදුනහම උන්වහන්සේ ඒ සමාපatti සුවය විඳිමින් සතියක් වැඩ ඉන්නවා. ඒ සමාපත්තියට සමවැදුනහම මේ සියලු ක්‍රියාකාරීත්වයන්, ඒ කියන්නේ හුස්ම ගැනීම පවා, එතකොට එතනින් එහාට ක්‍රියාකාරීත්වයන් ආහාර ගැනීම අනිත් කටයුතු කොච්චර තියෙනවද කියන එක අපි දන්නවනේ. නමුත් හුස්ම ගැනීම පවා නතර කරලා ඒ සමාපatti සුවයෙන් වැඩ ඉන්නව බුදු කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදුණා. දැන් තරංග මහත්තයා මේ සේනානන්ද පඬිතුමාතුමා පැහැදිලි කරන කාරණේට මම උන්වහන්සේට තව පුංචි අදහසක් එකතු කරන්න කැමතියි. ඒ තමයි මේ බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවේ නිින්ද පිළිබඳව තියෙන පැහැදිලි කිරීම ගත්තාම අපිට පේනවා අවස්ථා දෙකක්. එකක් තමයි මේ ගතේ නිද්‍රා භාවය, අනිත් එක සිතේ නිද්‍රා භාවය. එතකොට ওই දෙක ගැනම කතා කරලා තියෙනවා. දැන් ජාගරියානු යෝගී කියන්නේ ඒ කියන්නේ නිින්ද අවශ්‍ය තැනදී අවශ්‍ය ප්‍රමාණයට උවමනා බව උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. තව සමහර තැන්වල තියෙනවා නිදි වර්ජිතව සිටිය යුතුයි කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ නිින්දට විරුද්ධ වෙලානේ බුදුහාමුදුරන් වහන්සේ කියලා. නෑ, උන්වහන්සේ නිදි වර්ජිතව සිටින්න ඕන කියලා කියන්නේ අර මානසික නිද්‍රා භාවයට පත් වෙන්නේ නැතුව කියන එක. ඒක නිසා මේ අපේ ප්‍රේක්ෂක පිරිසත් තේරුම් ගන්න ඕනේ මේ නිදා ගන්නවා කියලා කිව්වහම මානසික නිද්‍රාතාවයටද නැත්නම් ශාරීරික නිද්‍රාතාවයටපත් නොවී ඉන්නවා කියන එකද අපි හඳුනන්නේ? නෑ, ශාරීරික නිද්‍රා භාවයට වඩා අවධානය යොමු කරලා තියෙන මානසික නිද්‍රා භාවයටපත් නොවිය යුතුයි කියන එකයි. සමහර රහතන් වහන්සේලා පවා
උන්වහන්සේලා මේ සමාධිය වඩන්න සූදානම් වෙන වෙලාවේදී කායික නිද්‍රෝපගතිය ආවහම බුදුරජාණන් වහන්සේ එතෙන්ට 이르දීන් වැඩම කරවලා තියෙනවා. වැඩම කරවලා උන්වහන්සේ පෙනී ඉඳලා සඳහන් කරලා තියෙන්නේ මේ අර කායික නිද්‍රා භාවයෙන් අවදි වෙන්න. එතකොට කොහොමද නිදා ගන්න නැහැ නේද? අපිට පරිසරය වෙනස් වෙනකොට. ඔව්. දැන් මේ රූප වාහිනිය දිහා වුණත් බලාගෙන ඉන්නකොට රූප වෙනස් වෙනකොට නිදිමත ගතිය නැති වෙලා යනවා. ඒකම රූපේ තිබුණොත් නිින්ද යනවානේ. ඒක නිසා මේ උන්වහන්සේ වැඩම කළාම අර කායික නිද්‍රෝපගතියෙන් මිදෙනවා. එතකොට මානසික නිද්‍රෝපගතියට වැටෙන්නේ නැතුව ඒක පවත්වාගෙන යන්න පුළුවන්. හරි. අපේ හඳුරෝ දැන් යම් පැහැදිලි කිරීමක හිටියා. මම එතෙන්ට අපව වෙන්න සූදානම්. ඊට කලින් පොඩ්ඩක් මේ කියන කාරණාත් එක්ක මම සුරංග මහත්මයාට පොඩ්ඩක් අවධානය යොමු කරන්නම්. මේක ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක මේ මොහොතේත් අපිව බලන අයට එහෙම නැත්නම් ඒ අයගේ සමීපතම කෙනෙකුට නිନ୍ଦ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ මනෝවිද්‍යාව පිළිබඳව සුවිශේෂී පුද්ගලයෙක් නිසා පිළිබඳව අධ්‍යයනය කරන කටයුතු කරන ශාස්ත්‍රීය වැඩ කරන කෙනෙක් නිසා මනස ගැන පොඩ්ඩක් අවධානය යොමු කරොත් එහෙම මේක අසනීපයක්ද මේකට ප්‍රතිකාර මොනවද එහෙම නැත්නම් මේක අපිට කෙනෙක්ට තමන්ගේ සිත තුළට යම් අදහසක් දාගෙන මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්ද නැත්නම් වෛද්‍යවරයෙක් උපදේශකවරයෙක් මුණ ගැහෙන්න ඕනද බෙහෙත් ගන්න ඕනද අන්න ඒ කාරණා ටික චුට්ටක් පැහැදිලි කරගත්තොත් ඉතාමත් වැදගත් ඒ කාරණය තරංග මහත්මයා දැන් ගොඩක් දෙනෙක් අපිට කියන එකක් තමයි මට නිින්ද යන්නේ නැහැ මොකද කරන්නේ මේකට දැන් මේක ගොඩක් දෙනෙක් කියලා මම කියන්නේ සාමාන්‍යයෙන් අපිට යොමු වෙන අය විතරක් නෙමෙයි නිකන් සමාජයේ වුණත් කතා කරන දෙයක් තමයි මට නිින්ද යන්නේ නැහැ කියලා නිදිපෙති ඉල්ලන ගතියක් තියෙනවා මේ වෛද්‍යවරු තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හම්බෙලා ડોක්ටර්ට ගිහින් කියනවා ડોක්ටර් මට මේ නිදිපෙති මොනවා හරි ලියා ගන්න පුළුවන්ද නිින්ද යන්නේ නිින්ද යන බෙහෙත් දෙන්න කියලා තමයි කියන්නේ ඉතින් ඇත්තටම තාම වැදගත් අවධාරණය කළ යුතු කාරණයක් තමයි එහෙම නිදිපෙති දීර්ඝ කාලව ගැනීම ඉතාමත්ම හානිකරයි ඒක කියන්න ඕනේ මොකද නිින්ද යන්න ඒ බෙහෙත් දෙන්නේ ඒක අර අපි කියන නිරෝගී නිින්දක් නෙමෙයි එතනින් ලැබෙන්නේ ඒ බෙහෙත් වලින් ඒක తాවකාලිකව ලැබෙන ඒ කියන්නේ අර ඒක ඇත්තටම කිව්වොත් ඒක පැලස්තරයක් ඒ කියන්නේ නිින්ද යන්නේ නැති ඔබ අහපු ප්‍රශ්නට මම එන්නම් ඒ කියන්නේ නිින්ද යන්නේ නැති වෙන බලපාන හේතු තියෙනවා ගොඩක් ඒකෙන් වැඩි ප්‍රමාණයක් මානසික හේතු සමහර විට තියෙන පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා ඒ කාරණේ මේ කායික හේතු තියෙන පුළුවන්. ඒ කියන්නේ කායික අසනීප තත්ත්වයන් නිසා යම් ආකාරයක නිින්දට බාධාවක් ඇති වෙන තත්ත්වයක් වෙන්න පුළුවන් යම් ආකාරයක ක්‍රියාකාරීත්වයන් එක. නමුත් බොහෝ විට නිින්ද නොයාම කියන එක මානසික තත්ත්වයක්. ඒකෙදිත් ඔබ ඇහුවේ හැම එකටම මේ සඳහා ඖෂධ ප්‍රතිකාර හෝ නැත්නම් මනෝ ප්‍රතිකාර අවශ්‍යද කියලා. උත්තරේ එහෙම නැහැ. එහෙම අවශ්‍ය නැහැ. හැබැයි අපි හරියට අඳුන ගන්න ඕනේ මට නිින්ද යන්නේ නැත්තේ ඇයි කියන එක. ඉතින් මේක සමහර වෙලාවට Tamanට තේරුම් ගන්න බැරි වුණොත් ඒකට අර විදිහේ මනෝවෛද්‍යවරයෙක් හෝ උපදේශකවරයෙක්ට යොමුීම වැදගත් වෙනවා මේක හඳුනා ගන්න මොකක් නිසාද මට නිින්ද යන්නේ නැත්තේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට මානසික හේතු රාශියක් තියෙනවා නිින්ද නොයාමට. ඒ අතරින් රෝගී තත්ත්වෙනුත් තියෙනවා. රෝග ලක්ෂණ හැටියට තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා අර එක්තරා පරීක්ෂණයක් සම්බන්ධයෙන් එතනදී රෝග දෙකක් ගැන කියවුණා. ඇත්තටම මේ රෝග දෙක තමයි ප්‍රබලවම මානසික රෝග අතර ප්‍රබලම කියන්නේ සුලභවම තියෙනවා. ඒ මොකද්ද විෂාදය සහ කාංසාව. ඒතර විෂාදයේ එක රෝග ලක්ෂණයක් තමයි විෂාදයේ ප්‍රධාන ලක්ෂණය තමයි කලකිරීම ජීවිතය ගැන ඇතිවන කලකිරීම ඒ වගේම වැඩපළ කරගන්න උනන්දු උද්‍යෝගය අඩුවීම කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැති එක එතනදී සමහර වෙලාවට එක රෝග ලක්ෂණයක් හැටියට එනවා නිින්ද නොයාම හෝ නිින්ද වැඩිපුර යාම ඔය දෙකම එන්න පුළුවන් එක්ක නිින්ද වැඩිපුර නිින්ද යනවා නැත්නම් නිින්ද යන්නේ නැති වෙනවා ඒ වගේම තමයි විශේෂයෙන්ම කාංසා තත්ත්වෙදී ගොඩක් වෙලාවට තියෙන බය ගතියක් හිතට ලොකු බයක් දැනෙනවා. දැන් විශේෂයෙන්ම දැන් විභාග ආසන්නදිත් මේ තත්ත්වය తాවකාලිකව වෙනවනේ හිතට. මොකද අපි කියන විභාග කාංසාවක් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක ක්‍රමයෙන් අඩු වෙලා යනවා. හැබැයි ඒක අඩු වෙලා නොගියොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඕනෑම අභියෝගකාරී අවස්ථාවකට මුහුණ දෙන්න අපිට ඉන්නකොට යම් කිසි ආකාරයක කාංසා තත්ත්වයක් අපිට නිර්මාණය වෙනවා. ඒකේ ස්වභාවය තමයි කිසියම් ආකාරයක තැති ගැනීමක් පොඩි ආතති තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි කාංසාව කියලා කියන්නේ. හැබැයි ඒකෙදි සමහර නිින්ද යන්නේ කිසියම් බයකින් කිසියම් පීඩාකාරී මට්ටමකින් එයා ඉන්නවනේ. එතකොට මේ කාංසාව සහ විෂාදය කියන දෙක ඊ타ත්ම සුලභවම නිින්ද නොයාමට බලපාන රෝගී තත්ත්වයන් දෙකක් විතර හඳුනා ගන්නවා. ඒකෙදී අර විෂාදයේදී නැත්නම් විෂාදය කියලා අපි කියන නැත්නම් මානසික අවපීඩනය කියලා අපි හඳුනනවා. එතනදී ගොඩක් වෙලාවට අපි රැඳෙන්නේ අපේ අතීත සිතිවිලිත් එක්ක. ඒ කියන්නේ දුක අපිට වෙච්ච දේවල් වෙච්ච කරදර අලාභයන් පාඩු මේවා ගැන තමයි අපි දුක් වෙන්නේ ගොඩක් වෙලාට විෂාදයේදී. නැත්නම් අතීත සිතිවිලිත් එක්ක අර බය ඇති වෙනකොට එහෙම නැත්නම් කාංසා තත්ත්වය ඇති වෙනකොට ගොඩක් වෙලාවට ඇති වෙන්නේ අනාගත සම්බන්ධයෙන්.
එතකොට අනාගතයේ යම් දේවල් වෙයිද මට මොනවා වෙයිද මගේ ජීවිතේ ගැන අවිනිශ්චිත බවක් ඇති වෙනවා. ඒතර මෙන්න මේ වැඩ ගැන විභාග ගැන උනත් වෙන්න පුළුවන් ඕනම දෙයක් සම්බන්ධව තියෙන බය කියන தত্ত্বය අපිට අපේ නින්දට බලපෑමක් ඇති කරනවා. ඒතර මෙන්න මේක සමහර වෙලාවට අපිට හිතා ගන්න බැරි විදිහට කෙනෙකුට මේ සිද්ධියම මේ අදාළ කාරණෙම නින්ද අඩු කරන්න බලපාන අතර තව කෙනෙකුට නින්ද වැඩි කරන්නත් හේතුවක් වෙනවා. මොකද ඒක ඉතින් ඒ සඳහා සමහර විට දීර්ඝකාලීනව යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය මනෝවෛද්‍යවරයෙකුට යමුනාට පස්සේ తాවකාලික බෙහෙතක් දෙනවා නින්ද බරපතල ගැටලුවක් තියෙනවා නින්ද යන්නේ නැත්තම්. ඒ වගේම සමහර විට මේ මනෝවෛද්‍යවරයෙක් මෙන්න ඕනේ නැහැ පවුලේ වෛද්‍යවරයෙක් යොමු කරනවා. අපේ සේවාලාභීන් එහෙම නැත්නම් අපේ ජනතාව මොකද කරන්නේ ඊට පස්සේ මේක පුරුද්දකට ගන්න බලනවා. ඒ කියන්නේ වෛද්‍යවරයා ඊටාම පැහැදිලිව වැඩිම වුණොත් සතියකට මේක දෙන්නේ. හැබැයි ඊට පස්සේ ගිහලා ෆාමසියෙන් මේක දැනගන්න එකට හොඳට නින්ද යනවා කියලා ඊට පස්සේ ඔන්න අරන් බොන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දීර්ඝ කාලීනව විවිධ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අර කියපු මානසික අවපීඩනය සහ කාංශ තත්ත්වයන් යටපත් වෙලා තියෙන්න පුළුවන් අර තත්ත්ව නිසා. එතකොට රෝග යටපත් කිරීමට හේතුවක් නැහැ යටපත් කළ යුතු නැහැ. ඒ රෝගී තත්ත්වය සුව වෙන්න ඕනේ. යම් නිරෝගී නින්දක් ලබනවා. ඒ නිසා අර විදිහට නිදිපැත්තකින් ලබන නින්ද කිසිසේත්ම සුව නින්දක් වෙන්නේ නැහැ. ඒක පසු කාලීනව යම් ගැටලු ඇති කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. දැන් මේ නින්දට සූදානම් වීමක් වෙනවනේ. එහෙමයි. නින්දත් සූදානම් කළ යුතු ක්‍රියාවක් නේ. එතකොට දැන් අපිටත් මේ පොඩි කාලේ මහරෙන් දෙන්න කලින් ගෙදර ඉන්නකොට අපිට අපේ ආච්චි අම්මා කියපු එකක් තමයි පුතේ මේ නිදා ගන්න කලින් පන්සිල් සමාදන් වෙලා නිදා ගන්න ඕන නැත්නම් හීන පේනවා. අරක හීන පේනවා. මේ මට හිතෙනවා දැන් අපිට තේරෙනවා මේ නිදා ගන්නකොට අර මනස අර මම ඉස්සෙල්ලා ඉදිරිපත් කරපු පරිශ්‍රණයත් එක්ක බුදුහාමුදුරන්ගේ දේශනාව ඊට වඩා පරිශ්‍රණාත්මකව අර හොඳ සිහියෙන් යුක්තව නින්දට යා. එහෙමයි. ඒක නේද ඒ එතන පැහැදිලි කරන්නේ. අනිවාර්යයෙන්ම මෙහෙමයි. දැන් අපි නින්ද කියන අවස්ථාව උදා කරගන්න භෞතිකමය වශයෙන් ලොකු සූදානමක් කෙරෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් කාමරය ඊට පස්සේ ඇඳ සකස් කරගන්නවා කොට්ටය ඊළඟට බෙඩ් සීට් ඊළඟට ෆෑන් එක ඊළඟට අපි හිතමුකෝ මදුරු දැල මදුරු කොයිල් හරි ඊළඟට සමහරලාට ওই ටොයිස් භාණ්ඩ හරි ඔය වගේ භෞතිකමය වශයෙන් මේ සාධක ටික ඉලක්කගත කරනවා මේ නිින්ද කියන එක. එතකොට ඒ ටික ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ඊළඟට නිින්ද කියන තැනට එන්න මානසික වශයෙන් උත් හැඩගැහෙන්න ඕන. ඒ මානසික හැඩගැහිම තමයි ඒ කියන්නේ මේ මොකද පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු නොවිය යුතුයි. ඒ කියන්නේ අපේ මහත්මා කිව්වා වගේ එක්කෝ අතීත අරමුණක් අපේ හිතේ වැඩ කරනවා එහෙම නැත්නම් අනාගත අරමුණක් තියෙනවා. කොහොමත් මේ ඉන්ද්‍රියන් පහ අපි නිහඬ කරගෙන තියෙනවා. අපි ලොක්ඩවුන් කරගෙන තියෙනවා. ඒවා සක්‍රිය කරලා නැහැ. ඊළඟට මොකද කරන්නේ? මනස දුවනවා අරමුණු වලට. ඒත් බෑ. එතකොට මේ මනස අරමුණු වලින් තොරවිච්ච ස්වභාවය තමයි නින්ද ගියපු තැන. එතකොට ආන්න එතනට පත් කර ගැනීම වෙනුවෙන් එහෙම නැත්නම් එතනටපත් නොවීම වෙනුවෙන් සමහර වෙලාවට අර භෞතික සාධක කොච්චර තිබුණත් වැඩක් නැහැ. මනස නිශ්චල තත්වයටපත් නොවුණා. හරියට කැළඹිච්ච වතුරක් වගේ. ඒ කැළඹිච්ච වතුර නිශ්චල වුණායින් පස්සේ අපට එක අරමුණක තියනවා වගේ එක තත්වයක පවතිනවා වගේ මනසත් නිශ්චල වුණාම තමයි අපිට ඒ නිින්ද කියන තත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. වංශනහම පැහැදිලි කරනකොට අපි ගොඩක් වෙලාවට නිින්දක් නොලැබෙන්න ඔබට එක හේතුවක් වෙන්න පුළුවන්. ඔබේ යලි යා නොහැකි අතීතයත් එක්ක ජීවත් වෙනවා වෙන්න පුළුවන් නේද අපි හඳුනන්නේ. ඒත් එක්කම තවමත් ලැබිලා නැති අනාගතය පිළිබඳව යම් බයකින් ඉන්නවා වෙන්න පුළුවන්. මේ දෙකම නැතුව වර්තමානයේ ජීවත් වෙමින් අර අපේ හඳුරු පැහැදිලි කරා වගේ පුංචි කාලේ අපිටත් කියලා දෙන උන්වහන්සේටත් කියලා දෙනවා වගේ වැඩිහිටියන් නිදා ගන්න පෙර ආතුව ඔබ ඔබේ ආගම සිහිපත් කරලා හිත සංසුන් කරගත්තොත් ඔබට නිින්ද ළඟා කරගන්න ඉඩ කඩක් ලැබේවි. එහෙමත් නිින්දක් ලැබෙන්නේ නැත්නම් අපි මොනවද කරන්න ඕන? අපි ඒ ගැනත් කතා බහ කරන්න සූදානම්. තවත් කෙටි විරාම. අද දවසේ යාත්‍රා වැඩසටහන ඔබ වෙත සමීප වෙන්නේ අතිපූජ්‍ය නෙළුවකන්දේ ආනන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්, ඒ වගේම පූජ්‍ය දික්ඛපිටියේ සේනානන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් එක්කම අපේ ගෞරවනීය ආරාධනාවෙන් සහභාගී වෙනවා ආචාර්ය සුරංග අමරකෝන්
මහත්මයා මානසික පැත්තෙන් මනෝවිද්‍යාත්මක පැත්තෙන් මේ පිළිබඳව කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නත් බලාගෙනයි අපේ තුමන්ටත් දවසේ ආරාධනා ලබා දුන්නේ. මේ සියලු කාරණාත් එක්ක අපේ හඳුන්නේ දැන් නිින්ද ගැන කතා කරනකොට නිින්දේ ආදීනව පිළිබඳව ටිකක් කතා කරන්න ඕනේ කියන කාරණාව අපි පසුගිය වටේ ටිකක් කතා කරා. නමුත් අපිට එතෙන්ට හුඟක් ලඟ වෙන්න අමාරු නේ. මම හිතනවා මේ වෙලාව පොඩ්ඩක් කතා කරත් හොඳයි. නිින්දේ ආදීනව පිළිබඳව නැත්නම් අපි හැම වෙලෙම මේ නිදාගන්නේ කොහොමද කියලා කතා කරනවා වගේ හිතෙන්න පුළුවන් කෙනෙකුට අපි කතා කරගෙන යන මේ රටාවත් එක්ක නිින්දේ ඇත්තටම ආදීනවක් තියෙනවා නේද අපි හඳුන්නේ වැඩිපුර. ආදීනව සහ ආනිසංස කියන දෙකම තියෙනවා මේක මේ ඉරියව්වක් නිසා. දැන් අපි ඍජුවම මේ ආනිසංස ගැන කතා නොකලත් මේ අපි අතින් කියවුණා සුව නින්දක් ලැබීම ඇත්තටම ආනිසංසයක්. ඒක හැමෝටම ලැබෙන්නේ සුඛං සුපති කියලා තියෙනවා මෙත්තානිසංස සූත්‍රයේම. ඔබ හිතන්න ඔබට සුව නින්දක් ලැබෙනවද කියලා. නැත්තම් ඔබ කරන්න ඕන මොකද්ද? ඔබට අහිමි වෙලා තියෙන්නේ ඔබේ සිතේ මෛත්‍රී සහගත සිතුවිලි නැතිකමයි. ඒ සිතුවිලි වඩන්න කියලා බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා. ඒ නිසා මේකේ ආනිසංසත් තියෙනවා ආදීනවත් තියෙනවා. දැන් තරංග මහත්තයා අහන නිසා මේ මම අතේ තියෙනවා මේ අපේ සංයුක්ත නිකායේ නිද්දා තන්දි කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ සඳහන් වෙනවා නිද්දා තන්දි විජම්භිකා අරති භක්ත සම්මදෝ ඒතේන නප්පකාසති අරිය මග්ගෝ ඉද පානිතන්ති කියලා. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා නින්ද ඇඟමැලි කැඩීම කුසල ධර්මයන්හි නොඇලීම සහ බත් මතය මෙලොව සත්වයන්ට ආර්ය මාර්ගය ප්‍රකට කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි විමුක්ති මාර්ගයක් හැටියට ආර්ය මාර්ගය ගත්තොත් ඒක හොයාගන්න හම්බෙන්නෙත් නැහැ. මේ කියන කරුණ වලින් සමන්විත පුද්ගලයාට ඔහුගේ මෙලොව ජීවිතය යහපත් කරගන්න, සරුසාර කරගන්න සහ අර්ථ සම්පන්න කරගන්න හම්බෙන්නෙත් නැහැ කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම ඉගෙනීමේ නිරත වෙලා ඉන්න දරුවෙක් ගැන හිතුවොත් ඒ දරුවා නිතර නිදිවර ගතියෙන් යුක්ත කෙනෙක් නම් නින්දට වැටෙනවා නම් මොකද මේ අපේ මනසෙත් තියෙනවා තරංග මහත්තයා එහෙම දෙයක්. මොකද දන්නවද? සමහර වෙලාවල් වල අපිට පිරිවෙනේ ඉන්නකොටත් උපදෙස් දුන්නා අපිට හිටපු පණ්ඩිත හාමුදුරුවෝ දැනට මම හිතන්නේ අපේ සේනානන්ද හාමුදුරුවෝගේ පිරිවෙනේ එහෙමත් කරනවා ඇති. පොඩි හාමුදුරුවන්ට කාමරේ පාඩම් කරන්න දෙන්නේ නැහැ රැයට. ධර්මශාලාවට යන්න කියනවා. ඒ මොකද අර ඇඳ දිහා බල ඉන්නකොට පොත කියනකොට ඇඳ දකින්නකොට නිදිබර ගතිය එනවා નિરાයාසයෙන්. අර පාරිසරික හේතුන් බලපානවනේ ඒකට. එතකොට අපි අකමැති වුණත් හිත කියනවා ඇඳනම් තියනවා ගිහිල්ලා නිදාගත්තොත් හොඳයි කියලා. ඒ නිසා ගිහිල්ලා ඇඳේ පෙරලිලා පාඩම් කරන බව පෙන්වනවා ඊට පස්සේ. පෙරලිලා පාඩම් කරනකොට වෙන්නේ ඊට පස්සේ හිතම කියනවා හරස් අතට මේ නැඹුරු වෙලා පාඩම් කරන්න කියලා. ඊට පස්සේ ඉතින් ටිකක් කරානකොට නිින්ද යනවා. ඒ නිසා නිින්ද කියන එක අපේ අරමුණු සපුරා ගන්න බාධාවක්. අපි හැමෝටම තියෙනවනේ ඉලක්කගත ජීවිතේනේ අපි ගෙවන්නේ. එතකොට අඩු ගානේ දෛනික කටයුතු ටිකවත් කරගන්න බැරි වෙනවා. අනිත් කාරණය තමයි ඇඟමැලි කැඩීම කියන එක. සමහර වෙලාවට ඇඳේ ඉඳලම අර අත පොඩ්ඩක් එහෙම දෙපැත්තට මේවා කරලා කියන්නේ හරි අමාරුයි. විනාඩි 5කින් නැගිටින්නම් කියලා නිදාගත්තාම පැය 5කින්වත් නැගිටින්නේ නැහැ. එහෙමනේ. ඒ දවසම ඉවරයි. දවසේම කටයුතු ටික එන හිටනවා. ඊළඟට ආගමනුකූලව ගත්තාම කුසල් දහම්හි නිරත වීමට තියෙන මැලි බව ඇති වෙනවා. ඒක නිසා පුද්ගලයාගේ ජීවිතයේ මෙලොවත් පරලොවත් මේ යන ගමන් මඟ සාර්ථක කර ගැනීමට තියෙන ඉඩකඩ මුළුමනින්ම අහුරන ක්‍රියාවක් බවට පත් වෙනවා මේ නිින්ද කියන එක. මම හිතන්නේ ඊට වඩා මේ ආදීනමයක් තියෙනවද තව? නෑ. ඒ නිසා තමයි උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ තමන් වහන්සේලාගේ දෛනික චර්යාවේදී අලුයම අවදි වෙන්න කියලා. මට මතක් වෙනවා මේ අංගුත්තර නිකායේ කුසල සූත්‍රයේ තියෙනවා
පොඩි හාමුදුරුවෝ දවල් වෙනකන් නිදාගත්ත වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අලුයම අවදි වෙලා එතෙන්ට වඩිනවා. වැඩම කරවලා එතකොටම මේගොල්ලෝ කලබලෙන් ඇහැරෙනවා. ඇහැරුණායින් පස්සේ උන්වහන්සේ පොඩි හාමුදුරුවන්ට කියනවා රට පාලනය කරන රජුරෝ ඕනවට වඩා නිදාගත්තොත් එහෙම රටේ මිනිස්සු ಗುಣ කියයිද? දොස් කියයිද කියලා. එතකොට පොඩි හාමුදුරුවෝ කියනවා ಗುಣ නම් කියන්නේ නැහැ. දොස් කියන එක තමයි කරන්නේ. මොකද රජුරෝ රට පාලනය කරන්න ඉන්නේ. ඒ වුණාට ඉතින් ඕනවට වඩා නිදාගත්තාම පාලන තන්ත්‍රය එන හිටිනවනේ. දොස් කියනවා. හොඳයි ආයතන ප්‍රධානීන් නිදාගත්තොත් එහෙම ඔහොම පිළිවෙලට අහගෙන ඇවිල්ලා පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ වැඩිපුර නිදාගත්තොත් එතනත් පිරිහීමක්. පන්සලේ පොඩි හාමුදුරුවෝ වැඩිපුර නිදාගත්තොත් ඒත් දොස් කියනවා කිව්වා. ඒ කියන්නේ නොකිය උන්වහන්සේ අර පොඩි හාමුදුරුවෝනේ කිව්වා ඕනවට වඩා නිදාගන්න එපා. නිදන්න ඕනේ. හැබැයි ඕනවට වඩා නිදාගන්න එපා. හැම පැත්තකින්ම පිරිහෙන කාරණයක් ඒක කියලා. බොහොම පිං අපේ හඳුන්නේ මේ නිින්ද පිළිබඳව කතා බහ කරනකොට අපේ දික්කා පිටේ සයනන්ද අපේ හඳුන්නේ දැන් නිින්ද අපිට ලං කරගන්නත් අවශ්‍යයි. හැබැයි අවශ්‍ය තැනට අනවශ්‍ය තැනින් අපේ නිින්දත් එක්ක ලං වුණොත් වැඩිපුර අපේ පරලෝක ජීවිතයත් මෙලොව ජීවිතයත් ගිහියන් විදියට විශේෂයෙන්ම තමන්ගේ දෙන්නදා කටයුතු අතහැරිලා තමන්ගේ ආර්ථික තත්ත්වයන් පිරිහිලා හුඟක් අපහසුතාවයන් වලට පත් වෙන්න පුළුවන් නිින්ද වැඩිපුර සිද්ධ වුණොත් එම මේ දේවල් වලින් මිදිලා ප්‍රායෝගිකව අද වෙනකොට අපි කොහොමද අපේ ජීවිත සකස් කරගන්නට මේ තත්ත්වයන් ගැන මිදලා නිවැරදි ක්‍රමයට යන්න කොහොමද අපිට ධර්මයෙන් සහ සමාජීය වටපිටාවෙන් ලබා ගන්න තියෙන උදාහරණත් එක්ක මම පැහැදිලිව හරි වටී වෙලා නින්ද පිළිබඳව කතා කරනකොට ඒකේ අවස්ථා 4ක් විතර වගේ අපිට කතා කරන්න. පළවෙනි දේ තමයි නින්ද කියන එක අවශ්‍යතාවයක් කියන එක. ඒක නින්ද කියන වචනයෙන්ම නිද්දා කියන වචනයෙන්ම පැහැදිලි වෙනවා. ඊළඟට තව වචනයක් හමු වෙනවා නිද්දාරාමතා. නිද්දාරාමතා කියලා කියන්නේ නිදීමේ ආසාව. ඒ කියන්නේ එතකොට නිදිය ගන්න සමහර කෙනෙක් ඒක ආසාවක් බවට පත් වෙලා ලොල් වෙනවා ඒක. ඒ කියන්නේ අවශ්‍යතාවයට එහා ගියපු එයා නිකන් විනෝදාංශයක් වගේ වෙලා එයා හරි ආසයි නිදා ගන්න. ඉතින් එහෙම චරිත අපට හම්බ වෙනවා. ඊළඟට එතනිනුත් එහාට ගියාම ඉන්නවා නිද්දාලු. ඊළඟට නිද්දාලු වගේම නිද්දාශීලී කියලා කියනවා. ඒ කියන්නේ නින්ද කියන එක බහුල කොට ඇති කෙනා. ඒ කියන්නේ නින්දට ඇබ්බැහි වෙලා. එතකොට කාලයක්, වෙලාවක්, තැනක්, කාර්යයක් ඒ කිසිවක් නැතුව ඒකෙම ඇලිලා ගැලිලා තමයි කටයුතු කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ අපි පුජ්‍යලයන් හැටියට ගත්තොත් කෙනෙක් ඒ සුවතාවයේ වෙනුවෙන් ශාරීරික මානසික සුවතාවයේ වෙනුවෙන් අවශ්‍යතාවයක් හැටියට සලකලා එයා නිින්ද යොදා ගන්නවා. එතකොට අපි දැන් එහා පැත්ත ටික කතා කළානේ. ඊළඟට සමහර කෙනෙක් ඒ නිින්දේ ඇලිලා ඉන්නවා. ඒ නැත්නම් ඒකට ආස කරනවා. ඊළඟට සමහර කෙනෙක් ඉන්නවා ඒකට ඇබ්බැහි වෙලා. එතකොට ඔන්න ඔය විදිහේ නින්දට අනුගත වෙච්ච චරිත අපේ සමාජය තුළ අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ නින්දට ඇලීම හෝ නින්දට ඇබ්බැහි වීම කොයි විදිහටද එක එක්කෙනාට තම තමන්ගේ ජීවිතවලට බලපාන්නේ කියන එක පිළිබඳව එහි ආදීනව සංස්කෘත සාහිත්‍යයේත් ඒ කියන්නේ බෞද්ධ සාහිත්‍යයේත් බුදුදහමෙත් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නින්දේ ආදීනව පිළිබඳව සලකලා ඒක කොහොමද අපේ දෙලව අභිවෘද්ධියට යොදාගන්නේ කියන එක අපි චුට්ටක් කතා කළොත් සංස්කෘත සාහිත්‍යයේ තියෙනවා මේ ශාස්ත්‍ර කාව්‍ය විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාං ව්‍යසනේනච මූර්ඛාණං නිද්‍රයා කලහේනවා. ඒ කියන්නේ නුවණැත්තා සහ අනුවණයා මේ දෙන්න කොහොමද තමන්ට යෙදිලා තියෙන කාලය කළමනාකරණය කරගන්න. එතකොට
කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාන්. ධීමතාන් කියලා කියන්නේ නුවණැත්තා. ඒ නුවණැත්තා Tamanට ලැබිලා තියෙන කාලය ශාස්ත්‍ර කාව්‍ය ආදී අධ්‍යයනයන් සඳහා හැදෑරීම් සඳහා ශිල්ප ශාස්ත්‍ර සඳහා ඒ කාලය යොදා ගන්නවා. එතකොට මෝඩ කෙනා අනුවණ කෙනා මොකද කරන්නේ? තමන්ගේ කාලය ව්‍යසනේනච මූර්ඛාණං නිද්‍රයා කලහේනවා. එතකොට මේ නිදා ගැනීමෙන් දුටුදුටුවන් හා සමග කලහ කර ගැනීමෙන් ඔන්න ඔය වගේ කාරණා සඳහා තමයිලු අනුවණ කෙනා මේ තමන්ගේ කාලය යොදා ගන්න. එතකොට ඔන්න නුවණැත්තයි අනුවණයයි දෙන්න කාලය යොදා ගන්න විදිහ පිළිබඳව කිව්වා. ඊළඟට තවත් සංස්කෘත සාහිත්‍යයේම ශ්ලෝකයක් සඳහන් වෙනවා. මේක ඇත්තටම අධ්‍යාපනයේ ලබන දරුවන්ටත් මම හිතන්නේ ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. මේ ශාස්ත්‍රය කියන එක අලසෝ මන්ද බුද්ධිස්ත්‍ය සුඛිතෝ ව්‍යාධි පීඩිතක් නිද්‍රාලුක්කා මුකස්චේති ෂඩේතේ ශාස්ත්‍ර වර්ජිතක් කියලා. ඒ කියන්නේ මේ අලසයාට මන්ද බුද්ධිස්ත්‍ය කියලා කියන්නේ නුවණ අඩු කෙනාට, ඒ වගේම හොඳ සුව පහසු තියෙන කෙනාට, ඊළඟට ව්‍යාධි පීඩිතක් ලෙඩ රෝග ආදීන් පෙළෙන කෙනාට, ඊළඟට ඔන්න අපේ මාතෘකාවේ කතා නිද්‍රාලු කියලා කියන්නේ අර නිද්දාශීලී නිද්දාලු කියන පාලි වචනේ සංස්කෘත වචනේ නිද්‍රාලු මත ගතියත් එක්ක. ඔව්. එතකොට නිදාගෙන ඉන්න කෙනාටත් ඒ වගේම කාමුක කෙනාටත් මේ ශාස්ත්‍රය කියන එක ඇත්තටම හදාරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ නින්දට ඇලිච්ච කෙනාට එක පැත්තකින් ශාස්ත්‍රය වර්ජනය වෙනවා. ඊළඟට බුදුහාමුදුරු පරාභව සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ මිනිස්සෙකුගේ පරිහානියට, පරාභවයට, පිරිහීමට හේතු වන කරුණු මොනවද කියන එක. එතකොට එතනදී නිද්දාශීලී සභාශීලී අනුට්ඨාතාච යෝනරෝ අලසෝකෝද පඤ්ඤානෝ තම්පරාභවතෝ මුකං කියලා ඒ ගාථාවෙන් පැහැදිලි කරනවා. නිද්දාශීලී ඒ කියන්නේ නින්දට ඇලිච්ච, නින්දට ලොල් වෙච්ච, ඇබ්බැහි වෙච්ච කෙනාටත්, ඒ වගේම සභාශීලී සභා මැද පිරිස් මැද නිතර කතා බහ කරන කෙනාටත්, ඊළඟට අනුට්ඨාතාච ඒ කියන්නේ උත්සාහය නැති කෙනාටත්, අලසයාටත්, හෝද පඤ්ඤානෝ කියලා කියන්නේ කිපෙන කෙනාටත් ඒ තමන්ගේ දුර්වලතාවය පදනම් කරගෙන ඒක පරිහානියට හේතුවක් බවට පත් වෙන. එහෙනම් පිරිහීමේ දොරටුවක් හැටියටත් මේ නින්දට ඇබ්බැහි වීම බුදුදහම කතා කරලා තියෙනවා. බොහොම පිං අපේ හඳුන්නේ ආචාර්ය සුරංග අමරකෝන් මහත්මයා දැන් මේ අපි අවසන් විනාඩි කිහිපයකට ටිකක් ලඟ වෙමින් ඉන්නේ. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දැන් මේ தত্ত্বය මගහැරගෙන නිවැරදි නිින්දක් ලබා ගැනීමත්, අනවශ්‍ය තැන්වල නිදා ගැනීමෙන් වැළකීමත්, එහෙම නැත්නම් වැඩිපුර ජීවිතේට නිින්ද ඇති නොකර ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කරන්න මොනවද අපි කරන්න ඕන? අපේ මනස කොහොමද ටිකක් වෙනස් කරගන්න ඕන? වැඩිහිටියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවන් පාඩම් කරන්න කියන වෙලාවට අධ්‍යයනය කටයුතු නොවලි නිින්ද කරා යෑම. මෙන්න මේ දේවල් වලින් ටිකක් මිදලා කොහොමද යහපත් තැනකට අපි එන්න ඕන? සමාජයක් විදිහට අපිට හොඳ ගමනක් ඇති කරගන්න නම්. ඔව්. ඇත්තටම දැන් අපි කතා කරා නිින්ද පිළිබඳ ගොඩක් කාරණා. ඒකට එතනදී නිින්ද සහ නිදි වැරීම සහ නිින්ද නොයාම කියන කාරණේ කතා කරා. ඒකම අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා අධික ලෙස නිදා ගැනීමෙන් කොයි ආකාරයෙන්ද අපේ දියුණුවට අබාධා වෙන්නේ කියලා. ඒ අතරම අපේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරද්දී මට මතක් වුණ දෙයක් තමයි තරංග මහත්මයා දැන් විශේෂයෙන් අපි මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන මේ කරුණු විශේෂයෙන්ම මේ වේලාසනින් අවදි වෙන්න ඕනේ, ඒ වගේම මේ උද්‍යෝගිමත්ව කටයුතු කරන්න ඕනේ වගේ මේ දේශනා ගොඩක් වෙලාවට බටහිර දේශකවරුන් විශේෂයෙන්ම අභිප්‍රේරණ දේශකවරුන්, ඒ කියන්නේ අපි කියන අභිප්‍රේරකින් මොටිවේෂනල් අය කතා කරන අතරම ඒ කියන්නේ උන් කියනවා කොහොමද තමන් කිටි කාලයකින් ඒ කියන්නේ වේලාසනින් අවදි වෙලා තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න කියලා. ඒ නිසා නිින්ද සැලසුම් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට. ඒකත් අපි විශේෂයෙන්ම පෙන්වලා දෙන්න ඕනේ. ඒකෙදි අපිට නිතර අහන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම දරුවන් අධ්‍යාපනය හදාරන අය කියන එකක් තමයි ඔවුන්ට මේ උදෑසන අවදි වෙන්න අමාරුයි.
නැත්නම් රැයට නිින්ද යන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම දෙමව්පියන්ගේ චෝදනාව තමයි කුඩා දරුවන් මේ රැයට නිදි කරවන්න අමාරුයි. ඉතින් ඒ නිසා ඔවුන්ගේ පෞල් ජීවිතේ බලපෑමක් ඇති වෙනවා මේකට. ඉතින් මේ හැම දෙයකටම හේතුව සැලැස්මක් නැති එක. අපේ ස්වාමීන් වහන්සේ ආරම්භයේදී මේක මේ දෛනික ජීවන රටාව සැලසුම් කර ගැනීම තමයි ප්‍රධානම කාර්යය සුවනින්දක් ලබන්නේ. ඔව්. එතකොට දැන් පොඩි බාධා කිරීමක් දැන් අර පුංචි දරුවන් නිදා ගන්න නැති එක ලොකු ප්‍රශ්නයක් නේ දෙමව්පියන්ට. ඒකත් එතකොට සැලසුම් නොකිරීමේ කාරණයක්. අනිවාර්යයෙන්ම. ඒකට මොකද්ද කරන්නේ? අපි කරන්නේ මෙහෙමනේ දැන් අපි අර දවල්ට වැඩ කරගන්න ඕන නිසා ළමයා දවල්ට නිදි කරනවා. ඉතින් ඊට පස්සේ ආයෙ රැයට නිදාගන්නේ නැහැ. ඊට පස්සේ අපි අන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මම කියනවා හරියට සැලසුම් කරනවා. දරුවාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න දෙන්න, ඇහැරලා ඉන්න දෙන්න. දවල් පැය ගාණක් නිදාගත්තොත් රැයට නිින්ද යන්නේ. ඊට පස්සේ දෙමව්පියන්ට වැඩි ඉවර කරලා නිදා ගන්න හදනකොට දරුවා නිදි නැහැ. ඉතින් ඒකට ප්‍රශ්නයක්. ඒ නිසා මම කිය හරියට සැලසුම් කරගන්න. විශේෂයෙන්ම තරුණ දෙමව්පියන්ට මේ ප්‍රශ්නේ ගොඩක් තියෙනවා. දරුවෝ නිදා ගන්න. ඒතකොට ඔවුන්ගේ පෞල් ජීවිතේට පවා මේක දැඩි බලපෑමක් තියෙනවා. උන්ට කතා බහ කරන්න වෙලාවක් නැහැ. නිදාසේ ඉන්න ලාවක් නැහැ. දරුවොත් එක්කම ඉන්න සිද්ධලා තියෙනවා. ඒ නිසා දරුවන්ට සැලසුම් කරන්න. ඒ වගේම තව දෙයක් තමයි තරුණ දරුවන්ට. ඒ කියන්නේ තරුණ නවයෝන්ගේ දරුවන්ට නිින්දට බලපෑමක් තියෙන ප්‍රධාන සාධකයක් තමයි ඔවුන්ගේ ජංගම දුරකථනය. ඒ ජංගම දුරකථනය හෝ වෙනත් ඕනෑම ඩිජිටල් උපකරණයක නැත්නම් අපි කියමු ස්ක්‍රීන් එක ඇහැට රාත්‍රී කාලේ ලැබීමෙන් ඔවුන්ට නිවැරදි නිරෝගී නිින්දක් ලබා ගන්න බැරි වෙනවා. මේ ගැන විද්‍යාත්මක පරීක්ෂණ කරලා තියෙනවා. සමහර කෙනෙක් කියන්න බලන්න මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් දැනට නැති වුණාට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ වගේම විශේෂයෙන් රාත්‍රී කාලේ අධික වැඩි වේලාවක් හැදෙන එක අපි අඩු කරන්නම ඕනේ. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ අර කිව්වහම දේශනා කරාම මට මතක් වුණ දෙයක් තමයි අපි පුංචි කාලේ අපිට අර මේ මොනවාද මේ තෙරුවන් වැඳලා නිදා ගන්න කිව්වා වගේම අපේ තිබුණ තව එකක් තමයි කතන්දර කියලා දෙන එක. ඒක හරිම වැදගත්. මොකද අර ඒ කරේ මනස සංසුන් කරන දවසේ දැන් කතන්දරයක් වගේ සාහිත්‍යයට පුළුවන් හැකියාවක් තියෙන ගීතයකින් සාහිත්‍යයෙන් පුළුවන් කරන එකත් මනස ඒකාග්‍ර කරන්න. ඉතින් මේ දරුවා නිදා ගන්න යනකොට දැනුත් හැබැයි එහෙම කරනවා. දැන් කරන්නේ ඔය පොල්මන් හරි සතන් හරි චිත්‍රපටියක් බලලා නිදා ගන්න. ඒක තමයි. ඊට පස්සේ රැට හිරෙනුත් ඒවා කියලා කෑ ගහලා යනවා. විශේෂයෙන් අපි දැන් කාටුන් චරිත ගන්නකො බලන්න. ඒ කාටුන් චරිත තුල ගොඩාක් වෙලාට පෙන්නන්නේ අපිට වගේ සැඟවුණු පණිවිඩ තියෙනවනේ. මේ වෙනම කතා කරන්න ඕන කාරණා. මොකද ළමයින්ට තේරෙන්නේ ප්‍රචණ්ඩත්වය සහ අර දැඩි ලෙස කැම වලට ඇබ්බැහිවීම. ඒවා තමයි කාටුන් වල පෙන්නන්නේ. ඒවා සැඟවුණු පණිවිඩ. ඒවා පේන්නේ අපිට මේ චරිතෙ තියෙනවා. නමුත් දරුවන්ට ඊට පස්සේ මේවා තමයි වැඩ කරන්නේ මනසේ. ඉතින් මේක බලපානවා නිදා ගන්න ගියාම. ඒකම දැන් අර කතන්දරයක් කියලා දුන්නාම ඇත්තටම ළමා සාහිත්‍ය ගත්තොත් එහෙම දැන් අද ඔය බස්සකේ විකුණන කතන්දර පොත් නෙමෙයි. ඒ ළමා සාහිත්‍ය තුල තිබුණා පුදුමාකාර මනස සංසුන් කිරීමේ හැකියාවක්. මම පොඩි උදාහරණයක් කියන්නම් මේකට. දැන් අර අපි අහන ගීතයක් තියෙනවා මේ මම හිතන්නේ සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරන පුතුනේ මේ අහගන්න පුතුනේ මං පොඩි කාලේ හඳ මාමා කියු කතාව. හඳ මාමා කියු කතාවේ ඒ කතාව හරි ලස්සනට. ඒක හරි ළමා සාහිත්‍යයේ හොඳ උදාහරණයක්. මොකද්ද? ඒකේ වැස්සක් ඇවිල්ලා පුංචි දරුවෝ ඔක්කොම විනාශලා අවසානයේදී ඉන්පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් සිටියාලු පුතුනේ මේ අහගන්න. ඒ කියන්නේ ළමා කතාවක අවසානයේ සතුටින් ඉන්න ඕන හැමෝම. ඒ කියන්නේ සියලු දෙනාම සතුටින් ඉඳලා. අන්න එතනට අපි ළමා කතාව කියනවා. එහෙම නැතු අර හාමුදුරුවෝ සඳහන් කරා වගේ මේ ඒකේ ප්‍රචණ්ඩත්වය මේ භයානකකම පෙන්වලා වුණ අර ත්‍රාසේ බීතිය ඇති කරලා සාහිත්‍ය නිර්මාණය කිරීම නෙමෙයි. ඒක වෙනම පැත්තක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට හිත සංසුන් කිරීම, ඒ සංහිඳියාව කියන එක මානසික තත්ත්වය ඇති කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. අපිට ඒ නිසා නිින්ද යන්නේ නැතුව ඉන්නවනම් ගොඩාක් වෙලාවට කෙනෙකුට මම කියන්නේ ඔය වගේ රාත්‍රී කාලේ එවැනි ත්‍රාසජනක දේවල් නරඹන්න නැතුව මනස සංහිඳන විශේෂයෙන්ම සංගීත සාහිත්‍ය වෙන්න පුළුවන්, සාහිත්‍ය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම කෘතියක් වෙන්න පුළුවන්, හොඳ පොතක් කියවන්න පුළුවන්. ඒ වගේ තුලින් අපේ මනස සංසුන් කරගෙන අපිට නිදා ගන්න තැනට අපේ සාමුදුරු සඳහන් කරපු මානසික සුදානම ඇති කරගන්න පුළුවන්. ඉතින් අපේ පැරණි සමාජය තුළ අපි හැමදේම පැරණි දේ හොඳයි කියනවම නෙමෙයි, අපිට තිබුණා යම්කිසි ක්‍රමවේදයක් මනසේ මානසික සුදානමක්. මම දකින්නේ අපි කොච්චර ලෑස්ති වුණත් නිදා ගන්න අපි මානසිකව සූදානම් නැහැ. ඒ නිසා මානසික සූදානම් වීම කියන එක අතිශයින් වැදගත්. හැබැයි මානසික සූදානම් වෙන්න නම් අපේ දවසේ වැඩ කටයුතු උදේ අවදි වෙච්ච වෙලෙන් ඉඳන් නිදා ගන්න යන දක්වා ටික හොඳින් සැලසුම් කරන්න ඕනේ. මනාව සැලසුම් කරාට පස්සේ ගෙදර අනිත් අයත් මේකට සහභාගී වෙනවා. තමන් වැඩ විතරක් අඩ සැලසුම් කළා වැඩක් නැහැ. දැන් තමන් වැඩ සැලසුම් කරන ඊට දරුවන්ගේ වැඩයි ඊට පස්සේ ඔන්න බාධාවක් ඇති වෙනවා. හැමෝම එක සාකච්ඡා කළා. විශේෂයෙන් පවුලක. මොකද පවුල අපිට තාම වැදගත්. මේ පවුලේ කටයුතු නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙන් අපිට නිරෝගී නිින්දක් ලැබෙන්න සලස්ස ගන්න පුළුවන්. ඊට අමතරව මම අර කිව්වා වගේ වෙනත් ඇබ්බැහිවීම, ඩිජිටල් උපකරණ වල තියෙන ඇබ්බැහිවීම වෙන්න පුළුවන්. සමහරට ඇතැම් දේවල් කරමින් ඉන්න පුළුවන්. ඒ වගේම නිින්දයක් නැති කෙනෙක් පාවිච්චි කරන වැරදි ක්‍රම එකක් තමයි මම අර සඳහන් කරා ඖෂධ භාවිතය වෙන්නේ අපි හිතමු එක පෙත්තක් ගත්තා නම් ටික දවසක් ඒක දිගට ගත්තට පස්සේ ඉන්නේ එක පෙත්ත මදි වෙනවා. ඊට පස්සේ මාත්‍රාව වැඩි කරන්න වෙනවා. ඒතර මාත්‍රාව වැඩි කරලා ඊට පස්සේ ඔහුට මොකද්ද වෙන්නේ? ඒ නිසා ඒ වගේ ඖෂධ ගැනීම, ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතය මේක ඉතාම මිත්‍යාවක්. කියන්නේ මත්ද්‍රව්‍ය වලින් නිද්‍රාශීලී ගතියක් ඇති කරන්න පුළුවන් වුණාට මනසට ඒක తాවකාලික දෙයක් සහ ඒකෙන් බරපතල හානි සිද්ධ කරනවා ඊට වඩා. ඒ නිසා සමහරු කියනවා නිින්ද යන්නේ නැති නිසා මෙහෙම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒකත් වැරදි ව්‍යවහාරයක්. එහෙම ඒක කරන එක වැරදි. ගොඩක් තරුණ අය, විශේෂයෙන් පිරිමි අය මම දැකලා
දේවල් තියෙනවා. නිින්ද යන්නේ නැති දෙයට මේ පාවිච්චි කරනවා. මේක වැරදි භාවිතයක්. ඒ සඳහා ඌට ප්‍රශ්නයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හෝ උපදේශකවරයෙක් හම් වෙලා සාකච්ඡා කළ යුතුමයි. අර වගේ Tamanට හිතුමනා අපිට එවැනි දේවල් භාවිතා කරන්න යන තුරු. ඒ වගේම මේ ಔಷಧ හෝ මත්ද්‍රව්‍ය හෝ වෙනත් කිසිම ආකාරයක Taman හිතලා පාවිච්චි කරන ශරීරයට හෝ මනසට හානි කර දෙයක් නොකිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. එහෙම කරලා අපිට පුළුවන් වෙනවා සුව නිින්දක්, සුවබර නිින්දක් අපිට උදා කරගන්න. අවශ්‍ය නම් අර මං කියපු ආකාරයට ඒ සඳහා විද්වත් වෘත්තිකයෙකුගේ සහාය ලබා ගැනීම ඉතාම වැදගත්. අවසාන වශයෙන් මම උතුමාගේ උසනේ තප්පර කිව්වේ මේකට උත්තරයක් දෙන්න අපිට තියෙන කාලය දැන් අවසන් වෙන නිසා දැන් විශේෂයෙන්ම තරුණ පිරිසට තියෙන ප්‍රශ්නයක්, පාඩම් කරන පිරිසට ප්‍රශ්නයක්, පාන්දරෙන් අවදි වෙන්න නොහැකි වීම. මේකටත් සැලසුමක් අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම. මොකද මම ඒක කියන්නම් තරංග මහත්තයා මේක හරි වැදගත් කාර්යයක්. හොඳට නිරීක්ෂණය කරලා බලන්න දැන් අපේ මේ පරම්පරා ප්‍රශ්නයක් තියෙන බව පේනවා. ඒ කියන්නේ දැන් ඉස්සරහට එහෙම තිබුණා. ඉස්සරහ කලින් නිදාගෙන කලින් අවදුනා. දැන් අය පුරුදු වෙලා තියෙනවා ගොඩාක් පරක් වෙලා නැකිලා ප්‍රය වෙලා නිදා ගන්න. මෙන්න මේ රටාව වෙනස් වෙන්න ඕනේ. මේකට මම හිතනවා සමහරලාට අපේ මේ අපේ තියෙන අන්තර්ජාල භාවිතයේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද රාත්‍රී කාලේ අන්තර්ජාල පහසුකම් වැඩිපුර ලැබෙනවානේ. ඒ නිසා ඕන ඒක පාවිච්චි කරන්න සමහරලාට හැරලා ඉන්නවා. ඒකත් හොඳ නැති දෙයක්. ඒ නිසා 12 වෙනකන් දත්ත ප්‍රමාණය භාවිතා කරන්න ඕනේ කියලා හිතලා ඒකත් වැරදි ක්‍රමයක්. ඒ නිසා ඇත්තටම පුරුදු වෙන්න රාත්‍රී 10 11 වෙනකොට නිදා ගන්න. ඉතින් විශේෂයෙන්ම විභාගයට පාඩම් කරන දරුවෝ එහෙම නිදි වැරාගෙන පාඩම් කරනවා. ඉතින් ඇත්තට මේක තරම් ප්‍රතිඵල අඩුයි. මොකද අපිට වැදගත් වෙන්නේ පාඩම් කරන කාලය නෙමෙයි කොච්චර මේවා අපේ මනසට යනවද කියන එක. වගේ අපි මේක කොච්චර දුරට ධාරණය කරගන්නවද කොච්චර දුරට මොකද මතකයේ සම්බන්ධයෙන් හරි වැදගත් නින්ද. ඒ නිසා මොකද තරුණ දරුවන්ට ලොකු ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. පහුවදාට මතක නැහැ. පාඩම් කරපු කිසි දෙයක් මතක නැහැ. මොකද නින්දක් නැහැ හරියට. හේතුව සමහරට මේ පාඩම් කරලත් නෙමෙයි. අර සමහරට ෆෝන් එකේ ඉන්න කාලේ වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන දේවල් කර කර තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වෙන දේවල් කරගෙන ඉන්න එපා. ඉක්මනට නිදා ගන්න. ඒක තමයි හොඳම දේ. කලින් නිදාගෙන කලින් අවදින්න අඩු මාසෙන් මාසයක් මේ දේ කළොත් මේක පුරුදු වෙන්න පුළුවන්. මේ පුරුද්දේ ප්‍රශ්නයක් තියෙන එක අබ්බැහිම වලට පුරුද්දක් තියෙන නිසා නිින්ද කියලා අපි ඉස්සෙල්ලා කතා කරේ තන වෙනස් වුනහම නිින්ද යන්නේ නැහැ, වෙලාව වෙනස් වුනහම නිින්ද යන්නේ නැහැ කියලා. ඒකම තමයි මේ කතා කරන්නේ. ඒ නිසා කලින් නිදා ගන්න පුරුදු වෙන්න. ඒක පටන් ගන්න. දැන් ගොඩක් අය මට කියනවා ඔය කිව්වට බෑ මට නිදා ගන්න 2 3 වෙනවා මම නිදා ගන්න ඕනේ කියලා. ඒක වැරදි. එහෙම පටන් ගන්න ඕනේ. කරලා එහෙම කරොත් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම මේ අපේ ජීවන රටාවක් තියෙනවා මම කිව්වේ මොළයට ඒ කාලේ අවශ්‍යයි, පාඩම් කරපුවා ධාරණය කරගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මොළය හොඳින්ම ක්‍රියා කරන්න පටන් ගන්න රාත්‍රී නිින්දෙදී. ඒ නිසා නිින්දට ඒවා අවස්ථාන් වල ගබඩා කරගන්න. ඒ සියල්ලටම හොඳ නිින්දක් අවශ්‍යයි. ඒතර මතකය, බුද්ධිය, තීරණ ගැනීම, දක්ෂතා සියල්ලක්ම හොඳින් වැඩ කරන්න මේ නිින්ද කියන එක නිසිපරිදි ලැබෙන්නේ. අවම වශයෙන් අපි කියන්නේ අපි පැය 8 කියලා කිව්වට අවම වශයෙන් පැය 6ක් නිදා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. නිින්ද කියන එකේ වටිනාකම කොයිතරම්ද කියන එක දැන් ඔබට පැහැදිලි ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ දේවල් සියල්ල තැම්පත් කරගන්නට, නියම තැනට සකසා ගන්නට අවශ්‍ය වෙනවා නිින්ද. ශරීරයේ හුඟක් ගෙවුණුත් දැන් යලි ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න නිින්ද අවශ්‍යයි කියලා අපි අහලා තියෙනවා. ඒ සියල්ලත් එක්කම අපි හඳුනන අපිට පුංචි වෙලාවයි තියෙන නිසා විනාඩියක් ගාමාරකින් ඔය බොහන්සේ මේ කතා කරපු සියල්ලත් එක්ක යම් අවසානයකට අපිව රැගෙන යනවා නම් හරි වටිනවා. ඇත්තටම අපි මේ මාතෘකාවේ අවසානයේ මේ විදිහට මම හිතනවා තීරණය කළොත් හොඳයි කියලා. මේකේ නින්දේ ආදීනවය සහ ආස්වාදය. එහෙම නැත්නම් සුවදායක නින්දකින් ලැබෙන ප්‍රයෝජන සහ සුවදායක නින්දක් නොලැබීම තුලින් ලැබෙන ආදීනව ප්‍රතිඵල මොනවද කියන එක. කෙනෙකුට මම මුලින් සිහිපත් කළා වගේ නිින්ද කියන එක ශරීරයකට සහ මනසකට අවශ්‍ය අංගයක්. එතකොට සුවදායක නිින්දක් ලැබීම තුළ අපේ මනෝවිද්‍යා උපදේශක මහත්මයා සිහිපත් කළා වගේ ඒ කියන්නේ මේ කතන හැකියාව, නිර්මාණශීලී හැකියාව, ඒ වගේ මතකය, ඒ වගේ මොළේ දියුණුව, ඊළඟට මේ ශරීරයේ පවත්වාගත යුතු උෂ්ණත්වය පවත්වාගෙන යාම, ඊළඟට ශරීර ශක්තිය පවත්වාගෙන යාම සඳහා මේ සුවදායක නින්දක උපයෝගීතාවය අපට හේතු වෙනවා. ඒ වගේම යම් විදිහකින් ඒ සුවදායක නින්දක් නොලැබෙනවා කියලා කියන්නේ ඒකේ ආදීනව හැටියට, ප්‍රතිඵල හැටියට ඒ පුජ්‍යලයන් වහා කිපෙන පුජ්‍යලයන් හැටියට, ඒ වගේම නිතර කේන්තියෙන් සිටින අය හැටියට, ඒ වගේම යමක් මතකේ රඳා නොපවතින තත්වයට, ඒ වගේම දවස පුරාවම ඒ කියන්නේ අලස ගතියෙන් යුක්තව කටයුතු කරන්නෙක් හැටියට, ඊළඟට මානසික ඒකාග්‍රතාවයේ නැති කෙනෙක් හැටියට, ඊළඟට ශරීරයේ මොකද නිදා ගැනීම තුල තමයි ශරීරයේ උෂ්ණත්වය අවශ්‍ය ප්‍රමාණයට පවත්වාගෙන යන්නේ. ඒකට යම් කිසි කෙනෙක් නිදාගත යුතු කාල පරිච්ඡේදය තුල නොනිදීම නිසා, නිදා නොගැනීම නිසා
අධික ශරීර උෂ්ණත්වයක් ඇතිවීම, ඊළඟට ශරීරයේ කුසභාවයට පත්වීම, ඊළඟට ශරීර අවයව දුර්වල වීම, ඔය විදිහට සුවදායක නිින්දකින් ලැබෙන ප්‍රයෝජනත් ඒ වගේම සුවදායක නිින්දක් නොලැබීම තුලින් අපට අත්විඳින්නට සිද්ධ වෙන අහිතකර බලපෑනුත් ඒවා ප්‍රායෝගික විවහාරය තුලින් අත්දැකලා ධර්මානුකූලව අපේ ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු විවිධ සූත්‍ර අනුසාරයෙන්ුත් කල්පනා කරලා ඒකේ උපයෝගීතාවයේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ඒ මනාව කළමනාකාරීත්වයක් ඇති කරගෙන තමන්ගේ ජීවිතේ පරමාර්ථයට යන්න මේ ඉරියව්ව සිහිබුද්ධියෙන් යුක්තව හසුරුවා ගන්න කියන පණිවිඩය මම මේ වෙලාවේ සීලු දිනා වෙනුවෙන් ලබා දෙනවා. නේ බොහොම පිං. එහෙමනම් අද දවසේ වැඩසටහන නිමා කරන්න පෙර අතුමයි තමත් ගෞරවපූර්වක ආරාධනා කරනවා පිළිලෝක ඥානන්ද ප්‍රවන්දනේ මේ සියල්ල සම්පූර්ණ කරලා බොහොම කෙටියෙන් ඔබට යමක් පැහැදිලි කරලා වැඩසටහන නිමාව කරගෙන යන්න අපිට අවස්ථාව ලබා දෙන්න. අපිට ලැබුණු කාලයත් එක්ක අපි හිතනවා නිින්ද පිළිබඳව යම් තරමක් තොරතුරු ඔබට ප්‍රවේශ කිරීමට සහවත් වුණා කියලා. අවසාන වශයෙන් මම එක කාරණයක් මතක් කරන්න කැමතියි. සමහර දේවල් තියෙනවා තරංග මහත්තයා නිදාගෙන තියෙන තරමටම හොඳයි. ඒ තමයි කෙලෙස් නින්ද කියන එක. අපේ සිතේ නිරන්තරයෙන්ම කෙලෙස් සිතුවිලි ඇති වෙනවා. ඒවා පවත්නා ක්‍රම තුනක් ගැන සඳහන් වෙනවා. අනුසය, වීතික්කම, පරිඋත්ථාන කියලා. අනුසය කියලා කියන්නේ නිද්‍රෝපගතව කෙලෙස් සිතුවිලි වල පැවැත්ම. නිදාගෙන ඉන්නවා. හැබැයි පෙනෙන්නේ දැනෙන්නේ මොකුත් නැහැ. දැන් අපි හිතුවොත් ආසාව, ලෝභය කියන එක තියෙනවා. ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා. වෛරය, පරිගැනීම මෙහෙම තියෙන්න පුළුවන්. හැබැයි ඒ සිතුවිලි නිදාගෙන ඉන්න තරමට හොඳයි. හානියක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් එක්කම මේ ඇතම් පුද්ගලයන්ගේ තියෙනවා මේ හොරට නිදා ගැනීම. වාසියට හොඳට හොරට නිදා ගන්න ඔය බස් රථවල එහෙම සමහරට ස්වාමීන් වහන්සේ නමක් එහෙම නැග්ගාම ඉස්සර ආසනේ ඉන්න අයට නිින්ද ගිහින්. එහෙම තියෙනවා. එහෙම අවස්ථාවක් කියලා මම අවසන් කරන්න ඒ වාසිය සඳහා යොදාගත්ත. මේ යාළුවෝ දෙන්න රාත්‍රී කෑම කාලා නිින්දට වැටුණා. ඊට පස්සේ එක යාළුවෙක් කියන ජෝන් ඔබ නිදිද කියලා. නෑ බං කියලා. එහෙනම් මට රුපියල් 500ක් දීපන් කියලා. ඒයි බං නිදිමා. ඒ නිසා සමහරු ආසියටත් එහෙම නිදා ගන්නවා. එහෙම. නිින්ද ගැනයි අපි කතා කරේ. ඒක ටිකක් ගැඹුරු කාරණා කිහිපයකුත් සරලව අපි විසඳා ගන්න උත්සාහ කරා. අපි හිතනවා ඔබට නිින්ද පිළිබඳව මේ කතා කරපු දේවල් ජීවිතයට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඒ දේවල් උපයෝගී කරගන්න ජීවිතය යහමඟට ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ එයයි. එසේනම් අපි අදට ඔබෙන් සමුගන්න සූදානම් වෙනවා. අපි නරඹුව ඔබටත් ස්තුතිවන්ත වෙමින් මහරගම ජාතික අධ්‍යාපන කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදහම් එකදෙනින් ගරු අධ්‍යක්ෂ දොරන්ද්‍ර කළුගන්නා උදිරවත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ඥානන්ද අපේ බොහොම පිං දවසෙත් වැඩියාට ඒ සමගම අපේ ගෞරවනීය ආරාධනා පිළිගෙන වැඩමව වදාළ දොම්පේ ගණේගොඩ ශ්‍රී සානන්ද මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි පූජ්‍ය දික්කපිටිය සානන්ද අපේ බොහොම පිං දවසේ ඔබ වහන්සේගේ වැඩමවීමට ඒ සමගම අපි තමත් ගෞරවනීය ආරාධනා කරලා සහභාගී වුණ වේයන්ගොඩ සිත්තිල මනෝ උපදේශන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මැතිතුමනි බොහොම ස්තුතියි. අපි ආයේ දවසක හැම වෙලාව කතා බහ කරමු. එසේනම් හිතවතුනි අපි ඔබෙන් සමුගන්නවා. ඔබට සෝදායි නින්දක් ප්‍රාර්ථනා කරනවා. මේ දේවල් හිතේ තියාගෙන හදවතේ තැන්පත් කරගෙන ඔබේ ආගම දහම සිහිපත් කරගෙන සෝදායි නින්දකට ඔබට ගමන් කරන්න දැන් හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. ඔබට ආයුබෝවන්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.